හොඳයි තෙරුවන් සරණයි හැමදෙනාටම. අදත් ස්වාමීන් වහන්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඔයාට පුළුවන් ස්වාමීන් වහන්සේගෙන් කෙලින්ම ප්‍රශ්න අහන්න. ස්වාමීන් වහන්සේට තමන්ව අඳුන්ලා දීලා නම කොහෙන්ද තමන් කොහෙන්ද සම්බන්ධ වෙන්නේ කියලා තමන්ට කැමති ප්‍රශ්නයක් කෙලින්ම ස්වාමීන් වහන්සේගෙන් අහන්න මෙතෙන් පටන්. සායනස මම ආන්නම් ප්‍රශ්නයක් මම දිල්ලා ගොඩක් දවසකින් ආවේනේ. ඔව් සායනස. ඒ සායනස මතකද දැන් අර මේ මෙල්බර්න් මුලින්ම ආපු දවසේ කිව්ව කතාව සායනස මට මතකයි අර යාළුවෙක්ගේ අපේ ගෙදරකට ගිහිල්ලා සායනසෙන් දැන් කිව්වා මේ ඇතුළට ගියාම දැන් හීටර් දාලා තිනවනේ සායනස වින්ටර් එකනේ ආ. එතකොට කිව්වා සායනස මේ එළිය හීට් කරගන්න බැරිද කියලා. මේ ඇතුළ හීට් කරන්න පුළුවන් නේ එළිය හීට් කරගන්න බැරිද කියලා. ඊට පස්සේ කට්ටිය hina වුණා සායනංශකෝ උඹලා කරන්න යන්නේ ඒක තමයි කියලා. සායනංශ. එතකොට දැන් ওই කතාව කිව්වහම දැන් අපි මිනිස්සු වැරදියට උතන තේරුම් ගන්න සායනංශ දැන් මේ වගේ රටක ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ තමන්ගේ වැරද්ද හදාගෙන තමන්ගේ ඇතුළට නැමිලා ඉන්න කියන කතාවනේ සායනංශලා නිතරම අපිට කියන්නේ. ඒ කතාවනේ ඇත්තටම වෙන්න ඕන සායනංශ අපේ ආධ්‍යාත්මික මාර්ගය වෙනකොට. නමුත් දැන් මේ වගේ අවස්ථාවක් වෙනකොට සායනංශ අපි කොහොමද ක්‍රියා කරන්න ඕනේ කියන එක ගැන දැන් සායනංශලා ආදර්ශයෙන් මේක අපිට පෙන්නනවානේ. දැන් අපි කට පියාගෙන හිටියොත් සායනංශ අපි අපේ එක විතරක් බලාගෙන හිටියොත් මේ වෙලාවේ හරියන්නේ නැහැ නේ සායනංශ. එතකොට සායනංශ අන්න උකට කොහොමද සායනංශ අපි දැන් සමහර මිනිස්සුන්ට ඇත්තටම අපි නිකන් කිව්වට හරියන්නේ නැහැ සායනංශ කිව්වට හරියන්නේ නැහැ සමහරලාට ත්‍රිපිටකයෙන්ම ගෙනල්ලා පෙන්නන්න ඕනේ මෙන්න ත්‍රිපිටකයේ බුදුහාමුදුරුවෝ මේ වගේ තැන්වල මේ වගේ වෙලා තිනවා එහෙම කියලා සායනංශ මේ කොහොමද අපි මෙහෙමයි හරි වාක්‍යය මෙහෙමයි. දැන් මම ඒ එදා කිව්වේ මෙහෙම එක දැන් කවුරු හරි තමන්ගේ හිත හදාගන්න ඕන නම් හිත අටලෝ දහමට කම්පාන වෙන තැනට ගේන්න ඕන නම් අපි කියමු තේරෙන භාෂාවක සංසාර ගමනෙන් අවසන් වෙන්න ඕන නම් අපි අනිත් මිනිස්සුගේ අඩුපාඩු දැකලා වැඩක් නැහැ. අපිට මේ ලෝකය හදන්න බෑ ඇත්තටම. ලෝකය හදන්න යන එක ලේසි දෙයක් නෙවෙයි. එතකොට ඒක තේරුම් අරගෙන බුදුහාමුදුරුවෝ පෙන්නන ඔබේ බඹයක් තරම් වූ ශරීරය ඇතුලේ තමයි ඔබේ ලෝකය තියෙන්නේ. ඒකේ ගමනක් ගිහිල්ලා උඹට පුළුවන් මේ මොකක් කරගන්නද මේක හත් ජීවිතේ තේරුම් ගන්න, අවබෝධ කරගන්න. රෝහිත අස්සට කියනවා. ඒක ඇත්තනේ. අන්න ඒක එතකොට අපිට අපේ මනසත් නිත්‍ය සංඥාවල ඇලිලා, ආත්ම සංඥාවල ඇලිලා, ඒවට ගැටිලා අපි ජීවත් වෙනවා. හැබැයි අපිට එළිය තමයි අඩුපාඩු පේන්නේ. අපේ අඩුපාඩු පේන්නේ. ඉතින් අපේ අඩුපාඩු පේන්නේ නැති තාක්කල්, අපේ දුර්වලතාවය අඳුර ගන්න නැති තාක්කල්, අපි අපේ මනස ගැන අවබෝධ කරගන්න නැති තාක්කල් අපිට කවදාවත් අටලෝ දහමට කම්පාන වෙන්න ස්වභාවයටපත් වෙන්න බෑ. අපිට කවදාවත් මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න බෑ. අපිට කවදාවත් සසර ගමන අවසන් කරන්න බෑ. ඒ නිසා තමයි ලෝතර බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ යුද්ධ 1000ක් කරලා දිනනවට වඩා වටිනවා තමන්ගේ හිත දිනා ගන්න එක, හිත අවබෝධ කරගන්න එක. ඒක ඇවිල්ලා ආධ්‍යාත්මීය කතාවක්, ස්පිරිචුවල් කතාවක්. ඒ කියන්නේ ඒක තමන්ගේ ප්‍රයිවට් දෙයක්. තමන්ගේ විමුක්තිය. දැන් ඊළඟට දැන් ඔය අහන ප්‍රශ්නේ තමයි දැන් මේ වගේ රටක් වශයෙන් විපතටපත් වුනහම ඒකනේ අහන්නේ. එහෙම. එතකොට අපි අපේ ආධ්‍යාත්මය හදාගෙන ඉන්නවද? එහෙම නැත්නම් ඒකට ඍජුව මැදුහත් වෙනවද කියලා අපේ දායකත්වය. එතකොට එතෙන්දි තියෙන්නේ මේ ඒකත් මෙහෙම. ඒකට අපි කියන්න පුළුවන් පාරමිතා පුරනවා කියලා ගන්න පුළුවන්. දැන් බෝධිසත්වෝ පාරමිතා පුරලා දන් දෙනවා. සිල් රකින්නවා. ජීවිතේ පූජා කරනවා. ඒ හැම දෙයක්ම කරන්නේ තමන්ගේ ජීවිතේ පූජා කරගන්න ඕනේ නෙමෙයි. තමන්ගේ ජීවිතේ ලෝකයට පූජා කරනවා. එතකොට අපිට මේ පවතින ලෝකයේ මිනිස්සුන්ගේ යහපත සඳහා, මිනිස්සුන්ගේ සතුට සඳහා තමන්ගේ පරිත්‍යාගය කරන්න පුළුවන්. එතකොට අපිට අපේ ආධ්‍යාත්මය ශක්තිගත කරගන්න කුසල් මැදි නම් අපිට මේ පවතින ලෝකයේ තමයි මේ පවතින ලෝකයෙන් තමයි ඔරුව හදා ගන්න වෙනවයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒකේ. එතකොට අපිට මේ මිනිස්සු විපතටපත් වුනහම ඒ මිනිස්සුන්ට කොහොමද අපි උදව් කරන්නේ? කොහොමද අපේ කාලයකට කැප කරන්නේ? කොහොමද අපි මේ දේවල් කරන්නේ? එතකොට ඒක මේ ඇත්තටම පරාර්ථ චර්යාව කියලා කියනවා. බෝධිසත්ව චර්යාව කියලා කියනවා. අර චීන මේ බුදුදහමේ කියවෙන එක බෝධිසත්වයෙක් ගැන ඒ බෝධිසත්වය කියනවා එයා බුද්ධත්වයටපත් වෙන්නේ මේ ලෝකේ අන්තිම තනකොළ ගහත් බුදු වුණාට පස්සේ කියලා. අවලෝකිතේශ්වර නේ සර්. ඒ කියන්නේ මේ ඒකට ඒ කියන්නේ මොකද? යාට එච්චර ඉවසීමක් තියෙනවා අනිත් අයට උදව් උපකාර කරන්න, පරිත්‍යාග කරන්න. ඒ නිසා අන්න ඒක. එතකොට මේ ආධ්‍යාත්මික ගමන ශක්තිමත් කරගන්න පුළුවන් වෙන්නේ ගොඩක් කුසල් තියෙන කට්ටියට. ඒ කුසල් අඩු නිසා තමයි අපි මේ සංසාරේ සැරිසරන්නේ. අපි මේ තණ්හාවට අහු වෙන්නේ, අවිද්‍යාවට අහු වෙන්නේ. එතකොට අපි හැමතිස්සෙම
තමන් ගැන හිතලා දැන් මම අද යනවා මේ අපි කියමු අපි කාට හරි අධර්මයට හරි අයුක්තියට හරි තාකහට හරි යහපතක් වෙන කොතෙන්ට හරි තැනකට යනවා කියලා එයා හිතනවා මේක ගියොත් මට අරක පාඩු වෙනවා මට ඉගෙන ගන්න එක පාඩු වෙනවා මට මේ දේ පාඩු වෙනවා. එතකොට එයා ඒ හිතන්නේ පරාර්ථීය විදියට නෙවෙයි මේ ආර්ථමාර්ථීය කාමී විදියට. එතකොට පරාර්ථීය විදියට හිතනකොට අපිට සමාජීය වශයෙන් යුතුයකමක් තියෙනවා. දැන් සමාජයකින් තමයි සමාජයේ හැමතිස්සෙම අවබෝධයක් නැති නිසා තමයි මේ දැන් අපි වගේ රටක තත්ත්වයටපත් වෙලා තියෙනවා. අපි හැම මිනිස්සු ලංකාවේ මිනිස්සු හැමෝම අහන මට නම් ওই දේශපාලනේ වැඩක් නැහැ කියලා. එහෙම කියනවනේ සාමාන්‍ය. මට ওই දේශපාලනේ වැඩක් නැහැ. මොකටද මම හම්බ කරගත්තොත් මම කනවා කියලා. දැන් පේරෝනේ දේශපාලනේ කියන එක ගෙදර මාළු ටැංකිය ඉන්න මාළුවටත් බලපාන බව. එතන මාළුන්ටත් දැන් කැම නැහැ. ගෙදර තමන්ගේ සුරතල් බල්ලටත් මේ මොකද්ද දේශපාලනේ බලපාන. එතකොට අපි අපේ අනවබෝධයෙන් කාට හරි පුළුවන් නම් මේ මිනිස්සුන්ගේ අනවබෝධීය කාරණාව දේශපාලනය කියලා කියන්නේ මේ නරක දෙයක් නෙවෙයි. අපේම යහපැවැත්මට මිනිස්සු විසින් අර දැන් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන සූත්‍රය මහා සම්මත රජතුමා ගැන. එතෙන්දී පෙන්නන්නේ මිනිස්සු ඒ තමන්ට ජීවත් වෙන්න පහසුව සඳහා රජ කරගන්නවා ඒ යාළුවගේ වස්තුව දීලා ඉවරලා ඔයා ධාර්මිකව අපිව පාලනය කරන්න ධර්මයෙන් පාලනය කරන්න කියලා. එතකොට එහෙමනේ පැවතගෙන එන්නේ ධර්මයෙන් පාලනය කරන්න. එතකොට ධර්මයෙන් නැතුව කවුරුහරි අධර්මයෙන් පාලනය කරනවා. අයුක්තියෙන් පාලනය කරනකොට ඒකට එරෙහි වෙච්ච තැන් තියෙනවා. ඕන මම දැන් බුදුහාමුදුර අපි කියමු හිත හදාගත්ත කෙනෙක් තමයි බුදුහාමුදුර කියන්නේ. එයා බුදු වෙලා ඉවරයි. ඔන්න මම ත්‍රිපිටකයේම කාරණාවක් කියන්නම්කෝ. දැන් විදුඩබ කියන්නේ කොසල් රජුරුවන්ගේ පුතා. එතකොට විදුඩබට ඕන වුණා මේ විදුඩබට යම් කිසි ශාක්‍ය වංශිකව තමන්ගේ මේ මව් පරපුරේ නෑදෑ හොයන්න වාසබ කත්තියාගේ. එතකොට එයා ගිහිල්ලා එයාගේ මව් පරපුරේ නෑදෑ හොයන්න යනකොට මෙයා අර 16කට දා උපන්න කියලා දැනගෙන අර එතන හිටපු සීයා කෙනෙක් එයා ගියාට පස්සේ ඒ ආසනේ හොදුවා. ඒක ඊට පස්සේ එයාගේ අර කියන CID එක ඇවිල්ලා කිව්වා ඔයා මේ ශාක්‍ය වංශිකය වගේ අම්මා ශාක්‍ය වංශිකයි කියලා හිතාගෙන හිටියා ඔයාව ගණන් ගන්න නැහැ ශාක්‍ය වංශයේ කට්ටිය කියලා. එයාගේ ඔළුව අවුල් කරලා වෙච්ච සිදුවීම විස්තර කරා. අන්න ඒ අවස්ථාවේදී විදුඩබට වෛරයක් ඇති වුණා. ඒ කියන්නේ එහෙනම් මුන් අපිව ගණන් ගන්න මම රජ වෙච්ච දවසේ උඹලට වැඩේ දෙන්නම් කියලා. එතකොට එයා මොකද වෙන්නේ? අර කොසල් රජතුමා වයසට ගියාට පස්සේ එයාවත් රජවාසලෙන් එළියට දාලා තනියම රජකම අභිෂේක කරගෙන හරියට රනිල් වික්‍රමසිංහ වගේ. දැන් රනිල් වික්‍රමසිංහ තනියම ලියාගෙන තනියම වැඩ බලන ජනාධිපති වෙලානේ. ඒ වගේ දෙයක් තමයි කොසල් රජතුමා රජවාසලේ දොරටු වහලා හවස එයා එළියට දාලා මෙයා තනියම එයා රජයි කියලා කියාගත්තා. එතකොට ඊට පස්සේ යාට කාලයක් ඇදී ළඟ ඉන්න අය මතක් කරා උඹට අර ශාක්‍ය වංශිය උඹට අවනම්බු කරා. මොකද්ද දැන් උන්ට කරන්න? එතකොට කිව්වා චතුරාංගනී සේනාව රැස් කරන්න. අපි දැන් යනවා යන් උන්ව මරලා දාන්න කියලා. එතකොට මොකද බුදුහාමුදුරුවන්ට ආරංචි වුණා. දැන් යනවා මෙයා මේ ශාක්‍ය වංශිකව තම බුදුහාමුදුරුවන්ගේ ගිහි කාලේ නෑදෑයෝ. ඒගොල්ලෝ සමූල ඝාතනය කරන්නේ. උන්වහන්සේ මොකද කරේ? ඒ යන මග ඉඳලා එක අවස්ථාවක් තියෙනවා මේ කොළ තියෙන ගස් ගොඩාක් තියෙදි කොළ නැති ගහක් ගාව හිටියයි කියලා. ඉතින් මේ විදුඩ කුමාරයාත් පොඩි කාලේ ඉඳලා බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා. එයාගේ අම්මත් ඒක කොසල් රජතුමාත් දැකලා තියෙනවා. ඉතින් ඒක කොසල් රජතුමා රජවාසලයේ බුදුහාමුදුරුවෝ ළඟින් ඇසුරු කරානේ. ඒ නිසා විදුඩ බැවිලා අහන මේ මෙච්චර මේ හෙවණ තියෙන ගස් තියෙද්දි අයිය ඔයා මේ හෙවණ නැති ගහක් යට ඉන්නේ බුදුහාමුදුරුවනේ. එතකොට කියනවා මේ ඔයා මගේ නෑදෑයෝ සමූල ඝාතනය කරත් යද්දි මට පුළුවන් ද හෙවණට වෙලා ඉන්න. ඒක දැනගෙන. අන්න බලන්න. එතකොට බුදුහාමුදුරන්ට හිතන්නේ මම ආධ්‍යාත්මික ගුරුවරයෙක්. මම දේශනා කරන්නේ ඕපනයික ධර්මයක්. ඒ කියන්නේ පෞද්ගලික නිවන් මාර්ගයක් ගැන. එහෙනම් මේ ඕනරෙක් දක් කරගනි. මට ඕක අදාළ නැහැ. කර්මයට හරි මොකකට හරි බාර දෙන්න බැරි. Tamanට ඒ වෙලාවේ බුද්ධත්වයේ ලැබුණත් බැලුවේ ඒ අවස්ථාව වළක්වන්න පුළුවන් නම් වළක්වන්න. ඒක අරගලයක්. ඇත්තටම දැන් අද මිනිස්සු තනියෙන් කරන්නේ අරගල. යන්නේ පාර පැත්තට යන්න දෙන්නේ නැතු ඒ වගේ එකක් නේ. බුදුහාමුදුරුවෝ කවුරුවත් සංඝයාවත් එක්කයි යන්නේ නැතුව තනි අරගලයක් කරනවා ගහක් යට. ඊට පස්සේ දා විදුඩ බහිතන බුදුහාමුදුරුවෝ කැමති නැහැ මේ දෙයට. අද යන්න හොඳ දවසක් නෙවෙයි කියලා සේනාව හරවගෙන යවනවා. එදා ඊට පස්සේ නෑදෑයෝ බේරෙනවා. ඊට පස්සේ දෙවෙනි දවසේ මොකද්ද වෙන්නේ? දෙවෙනි අයි කාලයක් ඇද්දි අර ළඟ ඉන්න දෙන්න කුලප්පු කරනවා. අයි පලි ගන්න නැද්ද අරකද මේකද මෙහෙම කියලා. අන්න අයි කාලයක් ඇද්දි අයි විදුඩබට ඕන වෙනවා ශාක්‍ය වංශිකයන්ගෙන් පලි ගන්න. එතකොට ඔය ඉන්දියාවේ ගොල්ලෝ බලන්න යනකොට කියනවා මේ ඔයි බුදුහාමුදුරුවෝ අදිෂ්ඨාන බලේ ගල් ඒ ටික එරෙන්න සැලසුවේ ගලක් උඩට ඇවිල්ලා විදුඩබට ගිහුවයි ඔය ගමන යන්න එපයි කියලා වැලක්කුවයි කියලා. ඒ කියන්නේ එතකොට ගැල් එරවන්න නම් මේ බුදුහාමුදුරුවන්ට තනියෙන් කරන්න බෑනේ. අපි දන්නනේ ප්‍රායෝගිකව එහෙනම් කණ්ඩායමක් එකතු කරලා ওই යන මාර්ගය හරස් කරලා ඒ ගමනට බාධා කරලා එදත් ණයදායව බේරගෙන තියෙනවා.
අපි අද කියන එර්දියෙන් එහෙම ප්‍රතිහාරය කරයි කියලා. එතකොට බුදුහාමුදුරු ගොඩක් පිරිසකට කියන්නේ නැති මේ විදුඩබට මේ ගමන යන්න බැරි වෙන මේ පාර මොනවා හරි අවහිර කරන්න මෙතන. ඒ කාලය ඉතින් යුද්ධයකට යනකොට අද කියලා හෙට උදේ යන්නේ නැහනේ. ඒක සංවිධානය වෙන්න කාලයක් යනවා. එතකොට මේ කාලේ යනකොට එයාට යන පාර දැනගෙන අවහිර කරලා තියෙනවා. මොකද බුදුහාමුදුරන්ටත් තොරතුරු එනවනේ මොකක්ද ඒගොල්ලෝ කරන්න කියලා. එදත් ඒක වළක්ව ගන්න. ඉතින් එතකොට ওই වගේ තැන්වලදී ඍජු මැදිහත් වීමක් බුදුහාමුදුරුවෝ කළා නැද්ද? කළා තියෙනවා. එතකොට ඒ කරේ මිනිසුන්ට නිවන් දකින්න උදව් කරන්නද නැහැ. ඒ සමාජයේ යහපැවැත්ම සඳහා. ඒ සමාජයේ ඒ අවස්ථාවේ මිනිස්සෙක් වශයෙන් වෙන්න ඕන සාමාන්‍ය යුතුයකමක් ඉෂ්ට කිරීම සඳහා. ওই එක අවස්ථාවක්. දැන් තව තැනක් තියෙනවා. දැන් ලිච්ඡවි රාජධානියට තුම්බි ඇවිල්ලා විනාශ වෙලා යද්දී බුදුහාමුදුරුවෝ ගියේ නැහනේ මිනිස්සු ඕනනම් මැරලා ඵලයල්ලා සාගතයට කියලා හොඳ පැත්තකට. උන්වහන්සේ කරේ අමාරුම අවස්ථාවේ තෙන්ට ඇවිල්ලා උන්වහන්සේගේ පාරමී බලය කුසල් ශක්තිය ඒ අවබෝධය ඒවැ මිනිසුන්ට ඇත්ත පැහැදිලි කරලා දීලා හිත නෙගටිව් වෙච්ච හිත ශක්තිමත් කරලා ඒකට ධර්මයේ කියා දීලා මේ මිනිසුන්ව නැගිට්ටෙව්වා මේ මිනිසුන්ට හිත දුර්වල වෙනකොට තමයි මේ දේවල් විනාශ වෙන්නේ කියලා ඒක තමයි රතන සූත්‍රයේ තියෙන පැහැදිලි කිරීම හිත ශක්තිමත් කරා එතකොට ඒක ඇවිල්ලා සමාජීය යුතුයකම එතකොට මේ අපිට එක බුදුරජාණන් වහන්සේ උනත් බණ කියන්නේ නේද අංක එක මොකද්ද? අංක එක තමයි කෙනෙක් කුසගින්න ඉන්නෝ නම් බණ කියන්නේ. එයාට කියනවා මේ කැම ටිකක් කාලා එන්න. එතකොට දැන් ලංකාවේ තියෙන ප්‍රශ්නේ බණ කියන්න ඕන තැනක් නෙවෙයි. දැන් අපි මේ ධර්ම සාකච්ඡාවක් කරාට අවංකවම ඔළුව තියෙන මිනිහෙට තේරෙනවා මේක දැන් බණ කියන පරිසරයක නෙවෙයි තියෙන්නේ. දැන් තියෙන්නේ කුසගින්න නිවන ප්‍රශ්නයක්. ඒ මොකද අර කියන්නේ එක තමයි සබ්බේ සත්ත ආහාරට්ටික. සියලු සත්වෝ දැන් ආහාරය මුල් කරන් ඉන්නේ. ආහාර නැති දැන් මෙතන ආර්ථික ප්‍රශ්නයක්. ආහාර ප්‍රශ්නයකට ඇවිල්ලා තියෙන්නේ. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පෙන්නලා තියෙනවා ලංකාවේ 10 දිනෙකට 3 දිනෙම නිසි ආහාර වේලක් ගන්න නැති බව. ඒ වගේම ළමා මන්ද පෝෂණය ඉහළට යන බව. එතකොට මේ මිනිස්සුන්ට එතකොට දැන් බණ කියලා වැඩක් තියෙද? එතකොට තමයි යමක් ඔළුවක් තියෙන ඥානවන්ත මිනිස්සෙක් මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලා මේක මේ කියන්නේ යම්කිසි ආර්ථික පසුබිමකට ඇති කරගන්න උදව් කරන වැඩපිළිවෙලකට උදව් කරන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් මිනිසුන්ට දැන් බෙහෙත් නැහැ. ඉස්පිරිතාල වලට ගියාම දැන් ළමයි කීප දෙනෙක් මැරුණා සමහර බෙහෙත් නැතුව. ඔයගොල්ලෝ නිවුස් වලට දකින්න නැතිනේ. එතකොට දැන් මෙතන අපේ මැදිහත් වීම මේ අවස්ථාවේ මොකද? අපේ මැදිහත් වීම දේශපාලන බලය අල්ලා ගැනීම නෙවෙයි. සමාජයේ පවතින විදිය දැකලා ඒ මිනිස්සුන්ට ඒ පවතින විදියේ ඇයි එහෙම මොකක්ද ඒකට හේතුව දැකලා ඒ මිනිස්සු ඒ හේතුව නැති කරගන්න උත්සාහ කරනවා නම් ඒකට උදව් කරන එක. ඒකට අනිවාර්යයෙන් උදව් කර ඒකට උදව් නොකර හිටියොත් වෙනසෙන්නේ ඔහුන් විතරක් නෙවෙයි අපිත් වෙනසෙනවා. ඒ කියන්නේ ඒ හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක් නෙමේක. එතෙන්දී දැන් ලංකාවේ මිනිස්සු එතෙන්දී හරිම ප්‍රාථමික තලයක තමයි ඉන්නේ. ඒගොල්ලෝ දැන් ඔයගොල්ලෝ දකින්න ඇති අරගලයේදී ඇත්තටම ගෝඨාභය ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ එයා නායකත්වයට සුදුසු නැති ගොඩක් දේවල් කරා. ඒ අවුරුදු දෙක ඇතුලේ නායකයෙක්ට සුදුසු නැති දේවල් එකක් තමයි එයා වියත්මග කියලා එකක් හදාගෙනනේ ආවේ. නමුත් ඇමතිකම් දුන්නේ කාටද? ඇමතිකම් දුන්නේ පළවෙනිවටම වරාය වගේ ඇමතිකමක් දුන්නා කිසිම දැනුමක් අවබෝධයක් නැති මිනිස්සෙක්. ඊළඟට සෞඛ්‍ය ශාස්ත්‍රය වගේ පැත්තක් දුන්නා. ඒකට කිසිම අදාළ කට්ටිය යාගේ ඇතුලේ ඉඳෙද්දි වෛද්‍ය ශාස්ත්‍රය ඉඳෙද්දි වෙනස් ශාස්ත්‍රවල ආයෙත්. එතකොට අපිට පේනවා මේ මිනිස්සයා හොඳ චේතනාවක් පෙන්නලා ආවට මිනිස්සු පිටරටවල් වල ඉඳලා ඇවිල්ලා ඡන්දෙ දුන්නේ මෙයා හරි මේ අර්බුදයට කියන්නේ හැමදාම ලංකාවේ උනේ සුදුසාට සුදුසු තැන දුන්නේ නැති එක. මේ මිනිස්සේව සුදුසු ටිකක් පත් කරගෙන මේක කරයි. ඒතර යා මොකද කරේ? සුදුසු නැති මිනිස්සුන්ට පළවෙනියටම කැබිනට් ඇමතිකම් දුන්නා. එදා තමයි මම හිතාගත්තේ මෙයාත් අර ගොල්ලොන්ගෙම එක්කෙනෙක් මිසක් මෙයාත් යුක්තිය ගරු කරන ධර්මයේ ගරු කරන අර ඡන්ද දේශ බය මොහ සතර අගතියෙන් තොරව වැඩ කරන පුද්ගලයෙක් නෙවෙයි කියලා. එතකොට ඒ සුදුසු නැති මිනිස්සු ඒ තැන් වලට දුන්නාම අන්තිමට මොකද වෙන්නේ? වරාය විකුණන්න වුණා. එතකොට ඒ සේවක අර්බුද පැන නැග්ගා. ඒව විසඳ ගන්න බැරි වුණා. එතකොට ඒ කට්ටිය අයින් කරේ නැහැනේ තියාගත්තා. ඊළඟට දෙවෙනි පාරණය මොකද උනේ? අපි දැන් සාමාන්‍ය ගෙදරක වුණත් ගෙදර ආර්ථික වැඩපිළිවෙල අපි කියමු ගෙදර මිනිස්සයා තමන් කරන රස්සාව මාරු කරනවා නම් ඒ ගෙදර කට්ටියත් එක්ක නෑදෑයොත් එක්ක කීපාරක් කතා කරනවද? මම දැන් රස්සාව මාරු කරලා අලුත් රස්සාවකට යනවා. එතකොට ඒකට ගිය කට්ටිය ඒ වගේ දේවල් කරපු කට්ටියගෙන් අහනවා මොකද්ද එතකොට ගෙදරට ඔයාලට උනේ ඒක සාර්ථක වුණාද අසාර්ථක වුණාද? ඒ කියන්නේ රස්සාව මාරු කරන මාස 6කට කලින් හරි එයා ඒ ගැන යම් සාකච්ඡාවක් කල්පනා කිරීමක් ඒ තීන්දුව තීරණය පිළිබඳව ගන්නවා. ඒක ඒ පෞල් පද්ධතියටම බලපාන නිසා. නමුත් මේ මිනිස්සේ මොකද කරේ?
එයාට එකපාරටම හිතුණා ලංකාව කාබනික කරන්න පුළුවන් කියලා කට්ටියක් ඇවිල්ලා කිව්වා. මේක නියමයි මේක කරගත්තොත් මට ලෝකේ සම්මාන ගන්න පුළුවන්. මම ලෝකේ හින පොරක් එනවා. මම යුද්ධ ඉවර කරපු මිනිහා මට බැරි නම් කාටද බැරි කියලා එක රාත්‍රියෙන් පෑන ගැහුවා පොර ගේන්න එපා. තෙල් ගේන්න එපා. එතකොට තෙල් ගේන්න ඒ ටික. එතකොට මොකද්ද උනේ? අන්තිමට අද විශාල ආර්ථික අර්බුදයකට ආවා. ඉතින් ඒ නිසා ඒ හැම දෙයක්ම දුර්වල නායකත්වය. ඒතකොට රටකට යම්කිසි ආකාරයකට එහෙම ගන්නවනම් යාට තියෙන එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් භාවිතා කරලා ඒක කළා බලන්න. ඒක සාර්ථකද අසාර්ථකද කියලා. එතකොට ඒකට විතරයි අඩුතරමේ ඒක හානියක් වුණාට ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් බලා ගන්න ලේසි. අඩුතරමේ අපි කියන්නේ සාමාන්‍යයෙන් පයිලට් ප්‍රොජෙක්ට් කරනවා කියලා පයිලට් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. එතකොට පයිලට් ප්‍රොජෙක්ට් එකක් ගන්නෑ. ඉතින් එතකොට ඒකේ හානිය දැන් පේනවා හාල් ඉතා විශාල වශයෙන් මිල ගියා. හාල් හොයාගන්න බැරි වුණා, වී හොයාගන්න බැරි වුණා, අතරමං වුණා රටේ විශාල ප්‍රශ්නයක් පැන නැග්ගා. දැන් මම නම් දැන් අන්තිම ලියුමේ ආයකට සමාව අරගෙන තියෙනවා. එතකොට නායකයෙක් වශයෙන් ඒ වගේ දෙයක් සුදුසුද? හරි. ඔන්න ඒකත් ඊළඟට මොකද කරේ? මෙයා ආවේ හැමෝටම මේ යුක්තිය ධර්මයේ පෙන්නලා කිව්වා හැමෝම කිව්වා පවුලේ අනිත් මහින්ද එහෙම වුණාට බැසිල් එහෙම වුණාට ගෝටත් එක සෙල්ලම් කරන්න බෑ කියලා. නමුත් එයා පිරමිඩ් බිල්මා කියන සමාගමට මහා දවල් මිනිස්සුන්ට පේන්නව සීනි වල බදු අඩු කරා බදු අයින් කරා රුපියල් 50ක්. නමුත් ඒක සහනය මිනිස්සුන්ට දෙනව වෙනුවට රජයට ගන්නව වෙනුවට පිරමිඩ් බිල්මා කම්පැනියට ඒක ගන්න හැරියා. එතකොට ඒ ලබාගත් ආදායම පිරමිඩ් බිල්මා කම්පැනිය ලංකාවේ ඉස්කෝල විතරක් 100ක් විතර හදන්න පුළුවන්. ඒ කියන්නේ බැඳුම් කර වංචාවට වඩා වැඩි මුදලක් එක මාසෙන් ඉපෙව්වා. මොකද ඒ බදු අයින් කර ගමන් සීනි නැව් ගණනාවක් ගෙනල්ලා මෙහෙකට ගහගත්තා. ඊට පස්සේ මිල වෙනස් කළා නෑ. ඒ තීන මිලට එතකොට 1 කිලෝ එකකින් රුපියල් 50 ගාණ එකතු කරා. ඉතින් කෝටි 10ක් සීනි කිලෝ යනකොට කීයක්ද කියලා හිතා ගන්නවා. ඉතින් ඒවා එයාගේ යාළුවන්ට ඡන්දෙට උදව් කරපු අයට අනිත් මිනිස්සු වගේම අනිත් දේශපාලඥයෝ වගේම රටේ ජනතාවට පීඩාවටපත් වෙද්දී එහෙම කරන්න දුන්නා. ඉතින් ඒ වගේ ඊළඟට අර මුලදීම කරපු ගොන් වැඩේ ගම සමග පිළිසඳරක් කියලා රටේ දහසක් වැඩ තියෙද්දි මෙච්චර තාක්ෂණයක් ලංකාවේ තියෙද්දි හැම සතියකම දවස් දෙකක් විතර ගම් වල යනවා. ඉතින් නායකයෙක් වුණාම කොච්චර ඩිසිෂන් ගන්න තියෙනවද? එතකොට ඔන්න ඕක මාසෙකට එකපාරක් කරා නම් අඩුතරම තව කවන්නේ. ඒක අවුරුද්දට දවස් දෙකක් කරා නම් කවන්නේ. මොකද්ද? ඒක අන්තිමට මේ මිනිස්සෙට අන්තිමට ගමක් තියා පාරටවත් බහින්න බැරි වුණානේ. ඒ වගේ මම නම් දැක්ක දැන් ලෝකේ රටවල් 200 ගාණක් තියෙනවා. අපි ඒවේ සමහර නිවුස් බලනවා. මම දැක්ක නායකත්වයේ ලක්ෂණ වලින් දුර්වලම පුද්ගලයා තමයි එයා. මිනිස්සෙක් වශයෙන් හොඳ ඇති. නායකත්ව ලක්ෂණ තාමත් දුර්වලයි. එතකොට අර මේ මොකද්ද කොවිඩ් ආපු වෙලාවෙත් දැන් එයා කියනවනේ එයා බෙහෙත් ගෙනාව එන්නත් ගෙනාව කියලා. ඉතින් ඒකට මුලදි කරේ මොකද එන්නත් ගෙනාවේ නැහැ පැණිහට්ටියක් ප්‍රොමෝට් කරේ එයාගේ යාළුවගේ channel එකේ. ඊට පස්සේ වෛද්‍ය ඇමති කවුද එයා ගිහිල්ලා රත්නපුරේ ඇමතිනේ කරේ හට්ටියක් දැම්ම ගඟකින් පල්ලෙහාට කොවිඩ් නැති වෙන්න කියලා. නමුත් මිනිස්සුන්ගේ දැඩි බල විශේෂයෙන්ම වෛද්‍ය සංගමයේ දැඩි බලපෑම මත තමයි එයාට ගේන්න උනේ ඒක. නැත්නම් එතරම් මගාරින්න හැදුවේ ඩොලර් ටික යනවා කියලා. ඉතින් ඒ වගේ ඊට පස්සේ ඒ වගේ ගොඩක් කපටි වැඩ කරා. එයා අන්තිමට පවුලේ අය ඒ තියෙන නඩු ටික දැන් ඒ බලපෑම් කළා නීතියට සෑහෙන බලපෑමක් කරා. මිනිමරු කට්ටියට නිදහස දෙන එක හොඳයි. නමුත් ඊට වඩා අඩු වැරදි කරපු මිනිස්සු හිරගෙවල් වල ඉඳෙද්දි ඊට එහා බරපතල වැරදි කළා තමන්ගේ යාළුවන්ට නිදහස දුන්නා. අර මිනිස්සු ගැන බැලුවේ නැහැ. ඊළඟට ඒකට ක්‍රමවේද අනුගමනය කරේ නැහැ. එතකොට ව්‍යවස්ථාක විධායකය අධිකරණය කියන්නේ අවුල් කරා. ඊට පස්සේ නරකම දේ තමයි. ඕකම නෙවෙයි නරකම දේ තමයි. මෛත්‍රී ජනාධිපතිතුමා කට්ටිය කොච්චර වැන්නත් එයාගේ බලය අඩු කරගෙන ඒ බලය පාර්ලිමේන්තුවට හා කොමිෂන් සභාවලට දුන්නා. ඒක ලෝකේ ලේසි කෙනෙක් කරන දෙයක් නෙවෙයි. Tamanට ලැබිච්ච බලයක් අයිත් ඒක බෙදලා දෙන එක හැමෝම බලය තියාගන්නනේ කැමති. ඒක බෙදලා දුන්නා. එතකොට පොලිස් කොමිෂම ඒ ආදි වශයෙන් කමිෂන් ආවා පොලිසිය වරදක් කරනවා පොලිස් කොමිසමට යන්න පුළුවන්. ඒකේ විසඳන්න. ওই වගේ පුද්ගලයෙක් පොලිස් කෙනෙක් පත් කරනකොට යාළුකම් වලට පත් කරන්නේ සුදුසුකම් හොයලා පත් කරා. නීතිඥ කොමිසම ওই වගේ ගෙනාවා. මේගොල්ලෝ කරගත්තේ මේගොල්ලොන්ට මේක ලොකු අවුලක් මේ කමිෂන් සභාවක තියෙන එක. එතකොට මොකද 19ද කොහෙද අවසි කළා 20 හරි 21 20 ගෙනාවා. ඒකෙන් මොකද කරේ? අර යහපත් වැඩ ටිකක් සම්පූර්ණ නැත්තටම නැති කරා. යහපත් වැඩ ටිකක් නැති කරා. නැති කළා ඒ ඔක්කොම අහෝසි කරා. ඊට පස්සේ මොකද කරේ? තමන්ගේ සහෝදරයා පාර්ලිමේන්තුවට ගේන නිසා ඡන්දෙට ඉදිරිපත් කරේ නැහැ. අර ලංකාවේ තියෙනවනේ ඩුවල් සිටිසන් තියෙනම් ඉල්ලන්න බෑ කියලා ඒක වෙනස් කළා.
එයාගේ සහෝදරයට ඇතුළට ගේන්න පුළුවන් විදියට බලපෑම් කරා අනිත් අයට. කළා ගෙනාවා ඒක. ගෙනල්ලා ඉවර වෙලා මොකද්ද කරේ? එයාට දුන්න මුදල් ඇමතිකම වගේ රටේ ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ කියන්නේ මහදවල් හොරා කනවයි කියලා දැනගෙන මහදවල් හොරා කාපු ආර අහුවෙලා තියෙද්දි ඒ කොමිස් ඔක්කොම ගහද්දි මුළු මහා සමස්ත රටේ ජනතාවගේ ආර්ථික වැඩපිළිවෙල කියන්නේ මුදල් ඇමතිකම වගේ ශ්‍රේෂ්ඨ ඇමතිකමක් එලිම දුන්නා අර බලෙන් පාර්ලිමේන්තුව ඇතුළට රිංගපු මිනිහට. එතකොට මං අහන්නේ මිනිස්සු තාමත් හිතනවා ඇති දුකයි කියලා. මම නම් කියන්නේ එයාට සුදුසුම දේ තමයි උනේ. ඒ රට මීට අවුරුදු 70ක් තිස්සේ ඉඳලා දුර්වල කියන්නේ 70 වෙනි විශේෂම ජේ.ආර් මහත්තයේ කාලේ ඉඳගෙන දුර්වල වෙලා ආපු ආර්ථික වැඩපිළිවෙල මේ මිනිස්සෙට හම්බ වුණා. මේ මිනිස්සෙක් ඉක්මනට කාබාසිනිය කරලා දැම්මා. ඊට පස්සේ මොකද වුනේ? ඒ දුර්වල තීරණ අරගෙන ඉක්මනට රටේ මිනිස්සු ඇත්තටම වලපල්ලෙන් වලපල්ලට වැටුණා. ඒක කොච්චර වලපල්ලට වැටුණාද කියනවා ලෝකෙ උද්දමනයේ තියෙන රටවල් වලින් ගෝල්ඩ් මෙඩල් එක ආසන්නයටම ආවා. ගෝල්ඩ් මෙඩල් එක ගන්න බැරුණු යන්තම් තව ඉස්සරහදී මේ යන විදියට එකක් ගනි. උද්දමනය ඇති. උද්දමනය කියන්නේ අද පාන් ගෙඩියක් ගන්න මිල නෙවෙයි තව සතියකින් පාන් ගෙඩියක් ගන්න වෙන්නේ. හැබැයි මිනිස්සුගේ ආර්ථිකය දියුණු වෙලා නැහැ. ඊට පස්සේ මිනිස්සු තෙල් පෝලිං වල මැරී වැටුණා. මිනිස්සු දින ගණන් පෝලිං වුණා. රජයේ අසාර්ථකත්වයේ වැඩපිළිවෙල නිසා ඒ මිනිස්සේ නෙවෙයි අයින් වෙන්නවත් හිතුවේ. දැන් අපි දන්නවා අපි පන්ති නායකකමක් හරි කරද්දී අපේ අතින් යම් වැරදක් වුණාම අඩුපාඩුවක් වුණාම අපි වෙන කෙනෙක්ට බාර දෙනවා. ඔයා මෙතන ඉඳලා කරගෙන. එතකොට ඒක යම්කිසි සහනයක් මිනිස්සුන්ට. නායකත්වයේ මාරුණාම මිනිස්සු අලුත් බලාපොරොත්තුවකට එනවා. නමුත් මේ මිනිස්සේ මොකද කරේ? යන්න නෙවෙයි කවදාවත් හිතන්නේ. ඉතින් ඒ වගේ තව ඕනතරම් විස්තර කරන්න පුළුවන් මේ අවුරුදු දෙකද. නමුත් ඒ අපේ මිනිස්සු ඒක දැක්කා. දැකලා ඒ මිනිස්සේ දැන් පූජකේ වුණත් එයාට ඒක පැහැදිලි කරලා දෙනව වෙනුවට එයාව බලේ තියාගන්න උත්සාහ කරා. ඊට පස්සේ මොකද වුනේ? ඉතින් තරුණ ළමයි ලංකාවේ ගොඩක් මිනිස්සු හිතුවේ නෑ මේක වෙයි කියලා. අතන මම නම් හිතුවා අනිවාර්යෙන් මෙයා යනවා. හැබැයි යනකොට මීට වඩා ලේවැගිරීමක් කරයි. ඒ නිසා තමයි මේ මම දැනගත්ත මේ තරුණ ළමයිගේ ඇතුලේ ලොකු ශක්තියක් තියෙනවා. ඒගොල්ලෝ මේ අයුක්තියට කැමති නැහැ. ඒගොල්ලෝ ලෝකේ අන්තර්ජාලය තුලින් දැකලා තියෙනවා. ඒක නිසා මෙයා වහා ඉක්මනට යනවා කියලා. ඉතින් මං හිතන්නේ විශාල ලංකාවේ විශාල පිම්මක්. ඕක කෝටාබේ මහත්තයා රනිල් පවුලේ අය ලවගත්ත කියලා රට හැදෙන එක නෑ. හැබැයි ඉස්සරහට රටේ පාලනයට එන කෙනෙක්ට ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා. මොකක්ද මේ චැලෙන්ජ් එක? හොරකම් කරොත්, වංචා කරොත් වැඩි ආවුස නැහැ කියන එක. ඒ කියන්නේ මිනිස්සු ජනතා පරමාධිපත්‍ය කියන එක ලංකාවේ පෙන්නුවා. ඒ ලෝකයේ උතුරු කොරියාව දිනුනේ අරගලයකින් පස්සේ. ඊළඟට මීටත් වඩා හොරු හිටපු රටක් දකුණු ඇමරිකාවේ තිබුණා. මේ එල් සල්වදෝර් වලට අල්ලපු රට මට මතක නැහැ ඉරිත්‍රියාව හරි මොකක් හරි ඒකත් විශාල හොරු පාලනය කරන රටක්. ඒකෙත් මිනිස්සු අරගලයකින් පස්සේ රට නිවැරදි මාවත ගෙනාවා. ආජන්ටිනාවත් එහෙමයි. ඉතින් ඒ නිසා මම හිතනවා ඉදිරි අවුරුදු 20ක් 30ක් යයි මේක මිනිස්සුන්ට නැගිටින්න. ඒ නැගිටින්න නම් හැමෝම කියන්නේ යට හැදෙන්න ඕන කියන එකනේ. මම ඒක පිළිගන්නේ නැහැ. යටවල් හදන්න බෑ කවදාවත්. යටවල් නීතියෙන් පාලනය කරන්න විතරයි පුළුවන්. උඩ හැදෙන්න ඕන ඉස්සෙල්ලම. ඒ කියන්නේ නායකත්වය සිස්ටම් එක ඊළඟට ඇමති මණ්ඩලය ඊළඟට නිලධාරීන් හැදෙනවා. එතකොට ඒකේ උඩම තමයි මුලින්ම හැදෙන්න ඕන. දැන් උල්පත් වලින් වතුර දූෂණය වෙලා આવොත් පල්ලෙහාට එනවා දූෂිත වතුර. උල්පත් වලින් හොඳ වතුර ආවොත් ඒක උඩ හරි හොඳයි. ඒක බුදුහාමුදුරුවෝ අධම්මික කියන සූත්‍රයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම. රජු අධාර්මික වෙච්ච ගමන් ඇමති මණ්ඩලය අධාර්මික වෙනවා. ඇමති මණ්ඩලය අධාර්මික වෙච්ච ගමන් ඊට පල්ලෙහා සෙට් එක අධාර්මික වෙනවා. ඒගොල්ලෝ අධාර්මික වෙච්ච ගමන් මහ ජනතාව අධාර්මික වෙනවා. එතකොට එතන බුදුහාමුදුරුවෝ උනත් පෙන්වන්නේ මේ කියන කාරණය ඉහළ තමයි මුලින්ම රජු තමයි ධාර්මික රාජා බවතු ධම්මිකෝ. එතකොට දැන් එන රජාට හරි ජනාධිපතිට හරි අගමැතිට හරි එයාලට ලොකු චැලෙන්ජ් එකක් දීලා තියෙනවා සමාජය. ඔයාලා දිහා අපි බලන් ඉන්නේ. අනවශ්‍ය වැඩ එක පළවෙනි එකම කරද්දී බොහෝ දුරට ඒ කියන්නේ එයාලා ඉන්න මන්දිරයට යන්න තුවක්කු වලට නවත්තන්න බැරි බව පෙන්නවා. ඇත්තටම මට හමුදාවෙන් පවා කතා කරද්දී මට කිව්වේ වෙඩි තියන්න අන දීලා තිබුණේ. නමුත් හමුදාව පවා මේ සාහසික වැඩේ දැක්කා. ඒගොල්ලෝ පුළුවන් තරම් ඒ නියෝග ක්‍රියාත්මක කරන්න නෙවෙයි. ඒක පුළුවන් තරම් රැකියාවයි අර පැත්තේ දෙකම බැලන්ස් කරගන්න වැඩ කරේ. ඇත්තටම ලංකාවේ හමුදාව පොලිසිය ඒගොල්ලෝ අසරණ වෙලා හිටිය ආර්ථික වැඩපිළිවෙලේ නැත්තම් මීට වඩා ලේවැගිරීමක් වෙන්න තිබුණා. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාවේ ලංකාවට හොඳ දෙයක් උනේ නැවත අලුතෙන් එන අය රටට ආදරය කරන මිනිස්සු වෙන්න ඕන. ටැලන්ට් එකක් තියෙන මිනිස්සු වෙන්න ඕන. ඒ මිනිස්සු අඩුතරමේ රට දියුණු කරගන්න එකපාරට බැරි වුණා. තමන්ගේ වැඩ ටිකවත් තමන්ගේ වටේ ඉන්න අයටවත් හොරකම් වංචා නොකර වැඩක් කරොත් ඒක ලොකුවට මේ පරිසර පද්ධතියට බලපායි කියලා හිතනවා.
හරිනේ? එහෙමයි සාරා. ස්වාමීන් වහන්සේ මේ දිල්හාන්ගේ ප්‍රශ්නේ සහ ස්වාමීන් වහන්සේගේ උත්තර දීපු නිසා මට මේ කතා නොකරම ඉන්න බැරි වුණා වගේ වුණා නිසා මේ ප්‍රශ්නයක් අහන්න ඕන වුණා. මේ ඇත්තට මේ විස්තරේ කියනකොට මේ ප්‍රශ්නේ උත්තරේ කියනකොට ස්වාමීන් වහන්සේ මට මේ මතක් වුණේ ඇයි කෙනෙක් පරාර්ථයේ ඒ කියන්නේ සමාජයේ ජීවත් වෙනකොට පරාර්ථයේ යෙදෙන්න ඕනේ කියන එකට මට මතක් වුණේ නෙල්සන් මැන්ඩේලා ඉන්න කාලෙත් ගොඩාක් කතා වෙච්ච සංකල්පයක් තමයි අප්‍රිකාවේ තමයි ඒක තියෙන්නේ ස්වාමීන් වහන්සේ යුබුන්ටු කියලා කියන්නේ. යුබුන්ටු කියන එකේ ඉංග්‍රීසි තේරුම තමයි I am because we are. ඒ කියන්නේ මම කියලා එක්කෙනා පවතින්නේ අපි නිසා. මම ඉන්නේ අපි නිසා කියන වගේ තේරුමක් ඒකේ තියෙන ස්වාමීන් වහන්සේ. ඒක පදනම් කරගෙන තමයි ගොඩාක් ඔය මේ සමාජ සේවා හැම පටන් අරන් තිබුණේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒක ගත්තත් අපිට කියන්න තියෙන්නේ දැන් කෙනෙක් ඉන්නවනම් කියුතුනා නම් මම තනියම ඉන්නේ මට ඕක වැඩක් නැහැ. අනිත් උන් ඕන එකක් කරගනින් කියලා සමාජයේ ගිනි ගන්න වෙලාවක තමන් ඉන්නවනම් තමන් තනිය කියලා ඒක සම්පූර්ණ ඒක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. යාට කොහොමවත් කැරකිලා අනිවාර්යෙන්ම ඒකේ ආනිසංස විඳින්න වෙනවා කියන එක තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ලෝකේ දියුණු සමාජ තලයක් කියලා අපි ගත්තොත් අපි ඇමරිකාව අපි හිතනවා ඒගොල්ලෝ දේශපාලනික අතින් අපිට වඩා දැනුවත් කියලා. දැන් දැක්කේ එක පොලිස් නිලධාරියෙක් සමාජයේ වරදක් කරාම මුළු රටේම ප්‍රශ්නයක් වශයෙන් මිනිස්සු දැක්කා. ඔව්. දැන් අපේ තිබුණ මෙතෙක් කල දුර්වලතාවය තමයි යම් නීතිය තැනක කැඩුවාම ඒක මුළු සමාජෙම දකින්නේ නැහැ Tamanට වෙච්ච අසාධාරණයක් වශයෙන්. හැබැයි දැන් යුරෝපේ හරි ඕස්ට්‍රේලියාව හරි ගත්තොත් අපි කියමු එක මිනිහෙක්ට වරදක් කරන සහිත සාක්ෂි සහිත ඔප්පු වුණොත් අනිත් මිනිස්සු බහුතරයක් නිහඬ වෙන්නේ නැහැ. අපි වගේම ඕනම අපේ රටේ වගේම සෙට් එකක් ඇති නමුත් බහුතරයක් ඉන්නවා අර සිස්ටම් එක නිවැරදි කරගන්න. දැන් හැම තැනකදීම අපේ රටේ සිස්ටම් එකක් තියෙනවා. නමුත් ඒ සිස්ටම් එක දේශපාලඥයෝ පොලිස්කාරයෝ විවිධ අය හිතු මනාපේ කඩනවා. කඩනකොට අනිත් අය ඉදිරිපත් වෙන්නේ නැහැ ඒක නැවත හදන්න. එතකොට දැන් අපි පන්සලක වුණත් එහෙමයි. සිස්ටම් එකක් යනකොට ඒ සිස්ටම් එක කඩනකොට ඒ කඩන කෙනාගේ මොන ලාභ තිබුණත් අයින් කරන්න ඕනේ. මොකද ඒ මිනිහා එතනින් කඩන එකෙන් ලොකු ඩැමේජ් එකක් මුළු පද්ධතියටම සිද්ධ වෙනවා. ඉතින් ඒක දැන් ඒක නිසානේ විනය පිටකය කියලා තියෙන්නේ. දැන් බුදුහාමුදුරු විනය පිටකයක් කියලා දාලා තියෙන විනය කඩන කෙනාට සංඝභාවය අයින් වෙනවා. ඒ අයින් වෙන්න එහෙම නැත්නම් ඒ සංඝ සමාජය ගෙනියන්න බෑ ඉස්සරහට. ඒක නිසා ව්‍යවස්ථාවක් කියලා එන්නේ නීතිය කියලා එන්නේ ඒකනේ. දැන් ඒ රටවල් වල නීතිය කැඩුවොත් පොලිස් කාර්යයද ජනාධිපතිද අගමැතිද වැඩක් නැහැ. එයා ඒක දඬුවම ලබා ගන්න ඕන. ඒක ගත්තේ නැත්නම් සමාජයකට බලපෑම කරනවා. අපේ රටේ එහෙම නෙවෙයි. කමන්නේ. ඒගොල්ලෝ ඇමතිවරුනේ ඒගොල්ලෝ කැඩුවට කමන්නේ. ඒගොල්ලෝ පොලිසියනේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක අපේ දරුවට වෙච්ච එකක් නෙවෙයිනේ. ඒක අවුලන්නේ. අන්නේ ප්‍රාථමික මානසිකත්වය. يعني ගෝත්‍රික මානසිකත්වය. එතනින් ගියාට පස්සේ ඒක නිකන් මේ නොදියුණු සමාජ මට්ටම. ඒක ඒ වගේ මානසික තල අයින් වෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? සමාජයේ කවුරු කොතෙන්ට ආවත් බලයට ආවත් පුද්ගලයා නෙමෙයි වටින්නේ. සිස්ටම් එක. ඒ පුද්ගලයා සිස්ටම් එක කැඩුවා නම් එයාට එරෙහි වෙන්න දෙපාරක් හිතන්නේ. මම හිතන්නේ ලංකාව එතෙන්ට එමින් පවතිනවා. අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉදිරියේ අවුරුදු 10කදී 12කදී බලා ගන්න පුළුවන්. ලංකාවේ මිනිස්සුගේ ලෝක ප්‍රවණතාවයේ උසස් මානසික ස්වභාවය අඳුරා ගනිමින් පවතිනවා. ඒක. දෙයක් සිද්ධ වෙන්නේ. හරි ස්වාමීන් වහන්සේ. තව කාට හරි ප්‍රශ්න අහන්න තියෙනවද? ස්වාමීන් වහන්සේ මම මහේෂ් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වගේ කාලයකදී ඇත්තටම ඒ කියන්නේ දැන් ලොකු අර්බුදකාරී තත්ත්වයක්නේ ලංකාවේ තියෙන. ඒකට දැන් තරුණ තරුණියෝ ගත්තත් විශේෂයෙන්ම ඒ කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරපු අය හරි නැත්නම් වෙනත් ආකාරයක අය වුණත් දැන් ජීවිතේ අවුරුදු 20 34 ඉන්න අයට තමයි මේකදී ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර දැන් සාමාන්‍ය මිනිසුන්ගේ තිබිච්ච මේ ආර්ථික අර්බුදෙත් එක්ක අවුරුදු ගොඩක් අය කියන දේ තමයි ෆෝකාස්ට් එකත් එක්ක අවුරුදු කීපයක් යයි මේ තත්ත්වේ නිවැරදි වෙන්නේ කියලා. ඒතකොට ඒ තත්ත්වෙත් එක්ක ගොඩක් මිනිසුන්ට ඒ කියන්නේ අර දැන් ලොකු ෆ්‍රස්ට්‍රේෂන් එකක ඉන්නේ. ඒක දැන් අරගලය ඇතුළේදී දැන් අරගලය අරගලය තවදුරටත් තියෙන. ඉතින් අරගලෙන් පස්සෙත් යම් තාක් දුරට කාලයක් ඇයි රට නිශ්චිත තැනකට එන්නේ. එතකොට ඒ තත්ත්වය ගැනකම් මිනිසුන්ට තියෙනවනේ පුද්ගලික දේවල් අත්පත් කරගන්න දේවල් කියන. එතකොට දැන් මගේ යාළුවෝ ගත්තත් ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාට තියෙන දෙයක් තමයි ලොකු කලකිරීමක් ඉන්නේ. ඒ කියන්නේ හැමදේම එපා වෙලා කිසි දෙයක් තේරුමක් නැහැ. ඒ වගේ තැනක පුද්ගලික ජීවිතේදී. එතකොට ඒ වගේ තැනකදී ස්වාමීන් වහන්සේ දැන් මේ ධර්මය අහපු නිසා ගොඩක් වෙලාට මේ ධර්මය අහන අයට ගොඩක් වෙලාවට ඒක සාමාන්‍යයෙන් අර අටලෝ දහමට පුරු නිසා ඒක ගොඩක් දුරට ඒක කම්පණය වෙන්නේ නැතුව සමහරලාට අලුත් දෙයක් හිතලා
අලුත් විදිහට හිතලා අලුත් වැඩක් පටන් ගන්න නැත්නම් වෙනස් විදිහට හිතන්න හරි ඉගෙනගත්ත දෙයකින් වෙන ප්‍රයෝජනයක් ගන්න හරි එහෙම දෙයක් හිතන්න පුළුවන්. එතකොට සමාජයේ සමස්ත තරුණයන්ට ස්වාමීන් වහන්සේ මොකක්ද දෙන්න පුළුවන් මේ අවස්ථාවේ තියෙන පණිවිඩය කියන්නේ? දැන් යන් ජෙනරේෂන් එකට අපි දැන් ඇවිල්ලා තියෙන අපිට තියෙන කැපකිරීමක් කරන්න තියෙනවා. මොකද්ද තියෙන්නේ? කැපකිරීම අපිට දැන් අර අපි කියමුකෝ මේ ඕස්ට්‍රේලියාවේ තරුණ ළමයි වගේ අපිට එහෙම ගිහිලා නිදහස භුක්ති විඳින්න බෑ. ඒයි අපේ රටේ ආර්ථික වශයෙන් දේශපාලනික වශයෙන් වැටිලා. එතකොට අපි තව එක විඳින්න ගියොත් ඉදිරියට එන සමාජයටත් ඉතා විශාල හානියකට මුහුණ දෙන්න වෙනවා. එතකොට අපි දැන් ඉන්න තරුණ කට්ටියට මම කියන්නේ ඉස්සෙල්ලම අපේ ඩියුටි එක අඳුන ගන්න. අපි අපේ අර කියන්නේ අපි දැන් ලේ පරිත්‍යා දැන් ලේ වර්ග ගෲප් 4ක් තියෙනවනේ. ඔයගොල්ලෝ අහලා තියෙන මොකද A minus B minus ඔහම තියෙනවනේ. O negative O positive කියලා. අහලා තියෙනවනේ ඔය අයක. ලේ වර්ග. එක මනුස්සයෙක්ට තියෙන එක ලේ වර්ගය. එතකොට යම් මනුස්සයෙක්ට තියෙන ලේ වර්ගයකින් පුළුවන් හැම කෙනෙක්ටම දෙන්න. හැබැයි එයාට බෑ හැමෝගෙම ලේ ලබා ගන්න. සමහර මිනිස්සු ඉන්නවා එයාට පුළුවන් ඕනම කෙනෙක්ගේ ලේ ලබා ගන්න. අහලා තියෙනවනේ ඒක ඉස්කෝලේ සර්වදායක දැන් අපිට තියෙන මොකද්ද මේ වෙලාවේ? අපිට සර්වදායකෙක් දැන් මම දන්නේ වචන එක තමයි අපිට මට මොකද සර්වදායක කියන්නේ අපිට තියෙනවා හැමෝටම ලේ දෙන්න වෙලා තියෙන දැන් අපිට. ඒ කියන්නේ අපෙන් ඉස්සරහින් අපිට දෙමව්පිය බලා ගන්නත් වෙනවා. අපේ පිටිපස්සෙන් ඉන්න කට්ටිය බලා ගන්නත් වෙනවා. ඒතකොට අපිට කරන්න වෙන්නේ අපි තේරුම් ගන්න ඕන අපි සර්වදායකයෝ වෙන්න වෙනවා. මොකද්ද වෙන්නේ? අපි වැඩ කරන ප්‍රමාණය වැඩි කරන්න ඕන. අපි මේ හොඳ සිස්ටම් එකක් හදාගන්න මහන්සි වෙන්න ඕන. ඒ වගේම අපේ බලාපොරොත්තු, අපේ ආසාවල් අපි අතහරින්න ඕන. ඒක අපේ ආධ්‍යාත්මයට හොඳයිනේ. ඒක ලෞකික වශයෙන් නරක වුණාට ආධ්‍යාත්මික වශයෙන් හොඳයි. අපි ඇත්තටම බෝධිසත්ව චර්යාව අපිට කරන්න වෙනවා මේ වෙලාවේ. තරුණ කණ්ඩායම් වලට. මොකද බෝධිසත්ව චර්යාව කියන්නේ තමන්ගේ සුඛ විහරණය අතහැරලා අපෙන් පස්සේ ඉපදිච්ච අයටයි අපේ ඉස්සරහා අපිට කලින් ඉපදිලා දැන් වයස්ගත වෙලා ලෙඩ රෝග වලටපත් වෙලා ඉන්න අයටයි ඒගොල්ලෝ වෙනුවෙන් අපි විශාල කැපකිරීමක් කරන්න ඕන. මං කියන්නේ ඒක කඩා වැටෙන්න එපා. මිනිස්සුන්ට තව අයට උදව් කරන්න ලැබීම. දැන් මම නම් කැමති මගේ ලේ හැම කෙනෙක්ටම දෙන්න පුළුවන් නම් මට හැම කෙනෙක්ගෙම ගන්න ඕන නෑ. මගේ තියෙන ලේ කාට හරි අවශ්‍ය කෙනෙක්ට දෙන්න පුළුවන් ලේ ධාතුවක් තියෙනවා හොඳයි. ඒ නිසා මම කියන්නේ අපි අන්න ඒ වගේ සර්වදායකයෙක් වෙන්න කියලා මම කියන්නේ අපි උදව් කරමු. අපි ඉඳමු. අපි අපේ දැනුම දේශපාලන දැනුම වැඩි කරගමු. අපි ඒක අපේ පල්ලෙහා પરම්පරාවට කියලා දෙමු. අපි බෙහෙත් නැත්තම් අපි හිඟා කාලා හරි අපි ගිහිල්ලා අපේ දෙමව්පියන්ට අපේ වයසක අයට රෝහල් වලට බෙහෙත් ලබා දෙන්න උදව් කරමු. අපි අපේ ජීවිතේ මුහුදේ ගිහිල්ලා නාන එක අපි කියන කොටිමුත් ආතල් ගන්න එක අඩු කළා. දාණය දෙන එක වැඩි කරමු. පරිත්‍යාගය වැඩි කරමු. එතකොට අපි කඩා වැටෙන්නේ නැහැනේ. අපිට හැමතිස්සෙම අපි කරන්නේ අපි කොහොමද දෙන්නේ? අපි කොහොමද උදව් කරන්නේ? අපි කොහොමද රට මීට වඩා නැගිටවන්නේ? ලෝකේ ඕනම දියුණු රටක එහෙම කණ්ඩායමක් ඉන්න. උදාහරණයක් වශයෙන් ජපානය ගත්තොත් ජපානයේට බෝම්බ හෙළුවට පස්සේ ඒ හිටපු කට්ටිය නිසා, ඒ කියන්නේ බෝම්බ හෙළුවට පස්සේ ඉතුරු වෙච්ච කට්ටිය තරුණ කණ්ඩායමට ලොකු වගකීමක් පැවරුණා. ඒ තමයි රට නැවත හොඳ තැනකට ගේන එක. අද ඒගොල්ලෝ මහන්සි වුණා. ඒගොල්ලෝ වැඩ කරා. ඒගොල්ලෝ අලුත් දේවල් සොයාගත්තා. ඒගොල්ලෝ ණය ගත්තා. ඒ ණය හරියට කළමනාකරණය කරගත්තා. දැන් මොකද දැන් ජපානයේ උපදින දරුවන්ට හොඳ ලස්සන රටක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ අඩුපාඩු ඒගොල්ලෝ හදාගත්තා. ඒ නිසා දැන් දරුවෝ පොඩි කාලේ ඉඳලා වැසිකිලි හොදන එක, පොදු ස්ථාන හොදන එක, ඒවා ආරක්ෂා කරන එක ඒගොල්ලෝගේ අධ්‍යාපනය වලට ඇතුල් කරගත්තා. ඊළඟට අපි කරමු සිංගප්පූරුව. එතකොට සිංගප්පූරුවෙත් ඒ වගේම කණ්ඩායමක් බිහි වුණා. ඒ තමයි ලී ක්වාන් යූ ගන්නකොට හරියට කන්නවත් තිබුණේ නැති රටක් තමයි සිංගප්පූරුව කියලා කියන්නේ. අන්න ඒ වෙලාවේ මොකද්ද කරේ? ඒ මිනිසු කණ්ඩායම කියලා අවුරුදු 15ක් 20ක් මහන්සි වුණා ලී ක්වාන් යූක හොඳ විනයක් ඇති රටක් හදාගන්න. උද්ඝෝෂණ වෙනුවට වැඩ කරන්න, පඩිය ගන්නව වෙනුවට රටට කාර්යෂ්ඨ කරන්න, සතුටු පුංචි දේවල් වලින් සතුටු වෙන්නත් ලොකු ශ්‍රමදායකත්වයක්, ලොකු දැනුමදායකත්වයක්, ලොකු පොදු වැඩ කිරීමක් කළ සිංගප්පූරුව ලෝකේ අද ඉහළම තියෙන රටක් බවට පත් කරගත්තා. ඊළඟට අපි ගමුකෝ මේ ජර්මනියත් එහෙමනේ. ජර්මනියෙත් එක් කණ්ඩායමක් ඒ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ එහෙම ගොඩාක් මහන්සි වෙලා වැඩ කළා. අලුත් කම්පැනි හැදුවා. ඒගොල්ලෝ අද ලෝකෙ ඉහළටම ආවා. එතකොට ඒ වගේ ලෝකේ දියුණු වුණාම ඒ යම් කණ්ඩායමක් කියනවා අවුරුදු 10ක් 20ක් ඇතුළත ඉතාමත් මහන්සියෙන් වැඩ කරපො. දවසට වැඩි ප්‍රමාණයක් වැඩ කරපො. වැඩි ප්‍රමාණයක් රට වෙනුවෙන් පරිත්‍යාග කරමු. මම හිතන්නේ දැන් මේ වෙලාවේ මේ සිස්ටම් එක චේන්ජ් කරගන්නවත් එක මේ දූෂිත පාලනය තාම අවසන් කරව ගන්නවත් එක්කම දැන් ඔයා කිව්වා වගේ මම හිතන්නේ අවුරුදු 20ක් 30ක් අතර නෙවෙයි
ඇත්තටම අවුරුදු 15ත් අවුරුදු 16ත් දැන් ඉන්න වයසේ 16ත් අවුරුදු 45 40ත් අතර අට්ටියට විශාල දායකත්වයක් දෙන්න වෙනවා. තමන්ගේ දැනුම වැඩි කරගන්න ඕන. තමන් වැඩියෙන් වැඩ කරන්න ඕන. තමන් ලොකු ගෙවල් හදන්න ඉන්නවනම් ඒක පොඩි ගෙයක් බවට පත් කරගන්න ඕන. ශ්‍රම දායකත්වයේ වැඩියෙන් දෙන්න ඕන. තමන් දැන් ඉස්සර රජයේ රස්සාවට ගියේ නිකන් ඉන්න දැන් රජයේ රස්සාවට යන්නේ ඕව වැඩ කරන්න වැඩිපුර වැඩ කරන්න අන්න ඒ විදිහට ආකල්පමය වෙනසක් හා සමාජීය වෙනසක් ඇති කරගන්න. අන්න එහෙම අනිතක සයින්වාස මේ කාලේ දැන් ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාලවල ළමයින්ගම දක්න දෙයක් තමයි ගොඩක් වෙලාවට දැන් බොහෝ දෙනෙක් අත්‍තරම අපේක්ෂා කරන්නේ අර රජයේ රැකියාවක් කරන්න. ඒතර මේ වගේ කාලෙකදී රජයට රස්සාවක් දැන් කවුරුත් රජයේ රස්සාවල් අපේක්ෂා කරන්නේ නැහැ ඉස්සරහට මේකත් එක්ක. මොකද ඒගොල්ලෝ දන්නවා රජයේ රස්සාවට ගියට වැඩක් නැහැ කියලා. ඒ දැනට රාජ්‍ය තියෙන සේවයෙන් අයින් කරන්න වෙලා තියෙන්නේ. මොකද වරාය වගේ රාජ්‍ය සේව පුරවලා කොච්චර ලාභ ගත්තත් මදි පඩි ගෙවන්න. විදුලි බල මණ්ඩලය වගේ රාජ්‍ය සේවකයෝ දේශපාලඥයෝ පුරවලා සමාජෙනුත් ඉල්ලන අපිට රස්සාවල් දෙන්න කියලා ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පුරවලා. ඒගොල්ලොන්ටත් දැන් අයින් වෙන්න වෙනවා ගොඩක් අයකට. මොකද එක වැඩේ කරගන්න 20ක් විතර වැඩක් නැහැ. එක වැඩේ කරන්න පුළුවන් එක්කෙනෙක් ඉඳී. ඉතින් ඒ වගේ ලොකු කැපකිරීමකට ගියේ නැත්තම් මේක තව කේදවාචකයකට මම කියන්නේ සමාජයට දැන් මගේ ඩියුටි එක තමයි සමාජයට මේ ඔප්ෂන් එක පෙන්වන එක. එයාගේ යුතුයකම පෙන්වන එක ඔයාලට පෙන්වපු වගේ. ඒ වගේ සතුටින් පරිත්‍යාගය කියන එක සතුටින් කරන්න පුළුවන්. දැන් අපි කරන්නේ ඒකනේ. දැන් මටත් පුළුවන් ලෝකේ දියුණුම රටකට ගිහිල්ලා පැත්තකට වෙලා නිදා ගන්න. මට පුළුවන් ඒ රටේ ඇවිදලා කියලා ඉන්න. මොකද මට ඒ chance එක හම්බ වෙලා තිබුණා. මට ඒක හම්බුනේ ඇත්තටම අර දිල්ලාන් කතා කරා වගේ ඕන ඕස්ට්‍රේලියාවට ගිය කාලෙම මට එහෙ නතර කරගන්න කී දෙනෙක් කතා කරාද. PR එක ගන්න. නමුත් මම ඒක ගත්තේ නැහැ. මොකද මම හිතනවා මේ රටේ අපේ ඩියුටි එකක් තියෙනවා, අපේ යුතුයකමක් තියෙනවා. ඒක අපි ඉටු කරන්න ඕන ඕස්ට්‍රේලියාව දියුණු වෙලා තියෙන්නේ. මේ රටේ මිනිස්සුන්ට ඒක කළා දෙන්න ඕන. එතකොට අන්න මේ වගේ හිතන්න පුළුවන් වුණා නම් අනි බොහෝ පිරිසකට හැමෝටමනේ 80%කට මේ රට අවුරුදු 20කින් මිතා වෙනස් ඉහළ ලෝකයේ තියෙන ඉහළම තැනකට සමාජීය අතින් ආධ්‍යාත්මික අතින් මානසික අතින් අපේ තියෙන විභවතාවයන් අතින් ඉස්සරහටම කියන එක මහ දෙයක් නෙවෙයි. දැන් සන්නස් මට තව එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් වාට තේරුණාද? එතකොට අපි තරුණ කණ්ඩායම් කලකිරෙන්න ඕනද? තමන්ගේ යුතුයකම අරගෙන ඒක කරන්න ඕනද? අනිවාර්යෙන් අතර අරගෙන නේද මොකටද කලකිරෙන්නේ? කලකිරුණා කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. ලැබෙන දෙයක් නෑනේ සවිනාස. දැන් මමත් දැන් සවිනාසගේ ධර්මය එහෙම අහලා දැන් පුද්ගලිකව මම ගොඩක් වෙලාවට දැන් එක්සෑම් කරලා යනවා. ඒ වගේ කාරණාවලදී තව සමහරලාට එක ඒ කියන්නේ ව්‍යාපාර වගේ දේවල් වලට අත ගහලා ඒ කියන්නේ ඔන්ලයින් බිස්නස් වගේ දේවල් කරන්න උත්සාහ කළා. ඒ වගේ දේවල් කරා මේ කාලෙදී ගොඩක් තරුණයන්ට ඒ අලුත් ප්‍රවණතාවල් හඳුනා ගන්න ඕන. අලුත් දේවල් නිර්මාණය කරන්න ඕන. එකපාරක් බැරිනොත් 100 පාරක් හරි උත්සාහ කරන්න ඕන. දැන් මම උදාහරණයක් කියන්නම්. මම දැක්කා මේ ළඟදී අර රසදිය වලින් ලංකාවට විදුලි බලය ලබා දෙන්න තරුණයෙක් උත්සාහ කරනවානේ. මම කියන්නේ ඒක හරි කියලා. ඒකෙන් කරන්න පුළුවන් කියලාත් මම කියන්නේ. මොකද ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. එකම ගෙදරකට හරි විදුලිය ලබා නොදෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ අවන්න එවැනි උත්සාහයන් නිතරන්තරයෙන් ගන්න ඕන. එතකොට 200ක් වැරදිලා හරි එක දෙයක් හරියයි. අර බල්බ් එක හොයාගත්තා වගේ. තෝම අද අපි දැන් මෙතන ලයිට් කීයක් දාලා තියෙද. නමුත් ඒක පළවෙනි වතාවට ලෝකෙට ඉදිරිපත් කරන්න යා කරපු මහන්සිය විස්තර කරලා තියෙනවනේ. ඒ වගේ කොච්චර වැරදුනත් නවන් උත්පාදන අලුත් දෙයක් හොයාගත්තොත් ඒක ලෝකෙටම දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් මොනවද ලෝකෙට අවශ්‍ය? කොහොමද ඒව නිෂ්පාදනය කරන්නේ? කොහොමද ඒකට අවශ්‍ය කට්ටිය එකතු කරගන්නේ? ඒ වගේ අරමුණක් තිබුණොත් කරන්න බැරි දෙයක් නැහැ. කරන්න බැරි දේවල් ලෝකේ නැහැ. දැන් බුදුහාමුදුරු බුද්ධත්වයේ පවා අවුරුදු 6ක් ගිහිල්ලා තත ඇරියේ නැහනේ. එයාට ඕන තරම් ගෙදරක් තියෙනවා. ගෙදර යන්න පුළුවන්. ගෙදර යන්න බැරි නම් යාළුවෙක්ගේ ගෙදර හරි යන්න පුළුවන්. නමුත් එහෙම ගියේ නැහනේ. මොකක්ද අරමුණ? ඒක ඉෂ්ට කරගත්ත එච්චර. අපි ඉන්නෙත් එතන තමයි. අපි යම් මට තව එක පොඩි මට එක තව පොඩි පැහැදිලි කරගැනීමක් තියෙනවා සයින් වහන්සේ. දැන් අපි ගොඩක් වෙලාවට දැන් ස්වාමීන් වහන්සේගේ ධර්මය උනත් අහද්දී ඒකට බුදුරජාණන් වහන්සේ කියපු ධර්මයත් එක්ක බලද්දී අපි ඉගෙන ගන්න අත්තරින්නනේ දේවල්. එතකොට දැන් ව්‍යාපාරයක් වගේ කරද්දී ස්වාමීන් වහන්සේ සමහරවිට අපි දැන් අපි අටලෝ දහමින් කම්පා වෙන්නේ නැති එක හරි. හැබැයි අපි ව්‍යාපාරයකදී ගොඩක් වෙලාවට කතා කරන රිස්ක් මැනේජ්මන්ට් කියලා. ඒ කියන්නේ දැන් අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරොත් බලනවා ඒකට කියන්නේ ඕක මම අහන ප්‍රශ්නේ දානවා. ඒකට අපි කියන්නේ නිස්සාරණ අධ්‍යාසයෙන් වැඩ කරනවායි කියලා. ඒ කියන්නේ අපි හම්බ කරනවා. ඒ හම්බ කරන අපිට කන්න බොන්න අපිට අඳින්න පළඳින්න නෙවෙයි පොදු යහපතට. ඒකට අපි කියන්නේ මොකද? නිස්සාරණ අධ්‍යාසයෙන් වැඩ කරනවා. හරිද? දැන් අපේ ගොඩක් බණ අහපු ගොඩක් අහපු අය, ගොඩක් තේරුම් ගත්ත අය, ගොඩක් හම්බ කරන අය ඉන්නවා. ඒ මිනිස්සු අපිට දෙනවා ආවා මේක හදන්න, මේ කුටිය හදන්න, මේ වාහනේ ගන්න, මේ වැඩේ කරන්න. එතකොට ඒගොල්ලෝ හම්බ කරනාට ඒව ගෙඩ ගහ ගන්න නැහැනේ. ඒවා පොදු දේවල් වලට පරිත්‍යාග කරනවා. ඇයි ඒකට කියනවා නිස්සාරණ අධ්‍යාසයෙන් වැඩ කරනවා කියලා. තේරුණාද? ඔයා හම්බ කරන්න එපා
ඔයා හම්බ කරත් ඔයාට ගයක් හදන්න, ඔයාට දරුවෝ හදාගන්න, ඔයාට සතුටු වෙන්න ඒකට කියනවා ලෞකික පරමාර්ථයෙන් වැඩ කරනවා කියලා. ඒ කියන්නේ මමත්වයේ මුල් කරන් වැඩ කරනවා. ඔයා හම්බ කරනවා ඔයාට අවශ්‍යයි ළමා නිවාසයක් හදන්න. අන්න ඒක නිස්සාරණ අධ්‍යාසයෙන් වැඩ කිරීම. ඔයා හම්බ කරනවා ඔයාට අවශ්‍ය රෝහලකට උදව් කරන්න. ඒක නිස්සාරණ අධ්‍යාසයෙන් වැඩ කිරීම. ඔයා හම්බ කරනවා ඔයාට අවශ්‍ය මිනිසුන්ට භාවනා කරන්න මෙඩිටේෂන් හෝල් එකක් හදන්න. ඒක නිස්සාරණ අධ්‍යාසයෙන් වැඩ කිරීම. ඔයා හම්බ කරනවා ඔයාට අවශ්‍ය අඳගොළු බිහිරියට උදව් කරන්න. ඒක නිස්සාරණ අධ්‍යාසයෙන් වැඩ කිරීම. ඒතර ඔයා තෝරගන්න මම මගේ පෞද්ගලිකත්වයේ සඳහා වැඩ කරනවද මම මගේ නිස්සාරණ අධ්‍යාසය සඳහා වැඩ කරනවද කියලා. බොහොම පිං ස්වාමීන් වහන්සේ. තිලිනි විජේසිංහ ප්‍රශ්නයක් ගෞරවනීය අහන්නද? ස්වාමීන් වහන්සේ වහන්සේගෙන් අවසරයි. ස්වාමීන් වහන්සේ මට තියෙන ගැටලුව තමයි මේ කොහොමද අහිමි වීමේ වේදනාව නැති කරගන්නේ? කියන්නේ දුක නැති කරගන්නේ? මොකද මේක පෞද්ගලික ගැටලුවක්. මගේ තාත්තා දැන් අවුරුදු 10කට කලින් නැති වුණා. නමුත් මට විටින් විට මේ නැවත මතක් ඒකට 100න් ඉන්න. දැන් ඔයාගේ මනසේ මතකයන් ඔයාට අඳුර ගන්න බැරි වෙලා ඒව ඇත්ත වෙනවා. ඔයාට ඔයාගේ මනස ගැන 100 පවත්වන්න පුළුවන් නම් ওই දුක අවසන් වෙනවා. තේරුණාද? ඔයාගේ ඔළුවේ එක එක විකාර පැවෙනවා තාත්තා පිළිබඳව මතකයන්. ඔයාට 100 නෑ ඒක අඳුර ගන්න. ඒ නිසා ඒව ඇත්තක් වෙනවා. ඒව ඇත්තක් වෙලා ඔයාව දුකටපත් කරනවා. ඔයාට 100 ඔයා 100 පහත්ව ගන්න ඔයාගේ මතකයන් ගැන. එතකොට ඔයාට ඒක පේනවා හුදු මතකයක් විතරක් බව. එතකොට ඔයාට ඒක රියැලිටි එකක් වෙන්නේ නෑනේ. එතකොට ඔයාට දුකක් ඇති වෙන්නේ නෑ. තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ස්තුතියි. තව ඕනනම් තව පොඩ්ඩක් විස්තරයක් කරන්න. දැන් මෙන්න මෙතන ටීවී එකක් තියෙනවා. අපි කියමු මේකේ මොකක් හරි ඇන්ටනාවක් හයි කරලා 24 hours යන නාලිකාවට ගහලා තියුණා කියලා. අපි එතකොට ඒ ටීවී එකේ යනවා මෙහෙම. එක වෙලාවකට යනවා ළමයි කපනවා කොටනවා මරනවා එක. හරිද? තව වෙලාවට යනවා ජෝක් ෆිල්ම් එකක්. තව වෙලාවකට යනවා දැන් වර්තමාන කරන්ට් නිවුස් යනවා ලෝකේ තියෙන. ඔය දේවල් යනවා අපිත් ඔහෙ වාඩි වෙලා ඉන්නවා. අපි ওই ටීවී එකේ යන දේවල් මොනවා හරි දෙයක් අපි ළමයි කපන කොටනට හිතනවා අම්මෝ මේක ඇත්ත අන්න දැන් මේ කපනවා කොටනවා කියලා අපි ඒක අල්ලගත්තොත් මොකද්ද වෙන්නේ? දුකයිද නැද්ද? අපේ මනස කැළඹෙනවද නැද්ද? කැළඹෙනවා ස්වාමීන් වහන්සේ. ඊළඟට අපි යනවා දිනන ජෝක් ෆිල්ම් එකක්. අපි හිතනවා මේ අපි ඒක ඊට පස්සේ අපේ සීය ඇති කරලා ඒක ඇත්තයි කියලා හිතනවා. එතකොට අපි ඒකට hina වෙනවා සතුටු වෙනවද නැද්ද? සතුටු වෙනවා. ඒ වගේ තමයි. අපේ හිතත් ටීවී එකක් වගේ තමයි. ඒක එක එක වෙලාවට එක එක ඩ්‍රාමා මේ විකාශ බ්‍රෝඩ්කාස්ට් කරනවා. එක සම්බන්ධව තාත්තා සම්බන්ධව, තව අම්මා සම්බන්ධව, තව සෙක්ස් සම්බන්ධව, තව වෛරය සම්බන්ධව, පරිගැනීම සම්බන්ධව, තව දේශපාලනය සම්බන්ධව. ඒකට පැය 24ම එහෙම එකක් නැහැ. ඒකේ යාගේ රිද්මේ විකාශනය සිද්ධ කරනවා. එතකොට අපි මොකද්ද කරන්නේ? අපේ තියෙන සිහිය අඩුකම, ඥානෙ අඩුකම නිසා අපි අරව අල්ල ගන්නවා. සමහර ඒවා ප්‍රතික්ෂේප කරනවා. අන්න එතකොට අපි මොකද වෙන්නේ? ඒකට ඉන්නෝල් වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වන සතිපට්ඨාන සූත්‍රයේදී මොකද්ද පෙන්වන්නේ? දුක්ඛ දෝමනස්ස අත්ංගමයි, ඥායස්ස අධිගමයි, නිබ්බානස්ස සච්චි කිරියාය. මොකද්ද? යදිදං චත්තාරෝ සතිපට්ඨාන. උඹ එන සිහිය පීඨව ගනින් ඒ ටීවී එක ගැන එච්චරයි. එතන උඹට පේනේවි ඒක උඹට අයිති දෙයක් නෙවෙයි. උඹට ඒකට ඉන්නෝල් වෙන කිසිම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඒක හුදු විකාශන යන්ත්‍රයක් පමණක් බව. තේරුණාද දන්නේ? ඔව් ස්වාමීන් වහන්සේ. එහෙනම් කවන්නේ. තව කාට හරි අහන ප්‍රශ්න තියෙනවද? මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේගෙන්? පුළුවන්. අවසරයිද? අවසරයි. ස්වාමීන් වහන්සේ මම ජීවත් වෙන ගාල්ලේ මම සුනාමියට ස්වාමීන් වහන්සේ 2004 සම්පූර්ණයෙන්ම මගේ මුළු ඔක්කොම නැති වෙලා මම දැන් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා ඉන්නේ. ඊට පස්සේ මම මගේ පරණ තැන නැවත මගේ ඒ ව්‍යාපාරය කිරීමට මම උත්සාහ කරනවා මේ අවස්ථාවේ. නමුත් මට පුදුම කරදර තියෙනවා හැම පැත්තෙම. මම ඒක ඉස්සරහා ඉන්න මිනිස්සුන්ටත් මගේ සහෝදරයන්ටත් ගොඩක් අපේක්ෂාවකින් මම මේ පොඩි ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුවක් වෙනවා. නමුත් මට පුදුම හැම පැත්තෙම මිනිසුන්ගේ පුදුම කරදරයක් තියෙනවා. මම දැන් මාස 6ක් තිස්සේ ඒක ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඔබ වහන්සේගේ මේ මම මේ අවුරුදු 2ක් තිස්සේ මම අහනවා බණ ඒකෙන් මට ශක්තියක් හම්බෙලා තිනවා මේක අදිෂ්ඨාන සීලව කරගෙන යන්න. ඒකට ඔබ වහන්සේට මම විසුද්ධිවන්තත් වෙනවා.
මම සැරයක් ඔබ වහන්සේ දකින්න තාම මට දකින්න බැරි වුණා. මම මේ අවස්ථාව කරගන්නවා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙන්න මගේ මේ ගමනට ආශිර්වාද වීම සම්බන්ධව. ඒ වගේම මම ඉදිරියට ඔබ වහන්සේට මම ඇවිල්ලා මට පුළුවන් දෙයක් දායකත්වයක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයා ගාල්ලේ ඔබ කොහෙද? වහන්සේට මම දංගෙදර ස්වාමීන් වහන්සේ. මේ ළඟනේ ඉතින්. හරි මෙහෙමයි. දැන් ඔයා ඔය කියපු කතාව. දැන් මේක ඔතන මම දැන් අපේ බණහන අයට කියන්නේ මහාන වෙච්ච අයටත් ගොඩක් අය ලෝකේ හොයන්නේ මොකද්ද? සැනසීමද කරදරද? සැනසීම. ඒක අනුසෝතගාමීද පටිසෝතගාමීද? ඒක ලෝක අනුසෝතගාමී කියන්නේ ලෝකේ හැමෝම වගේ හිතන විදිය. පටිසෝතගාමී කියන්නේ ලෝකේ හැමෝටම හිතන්න බැරි විදිය. මොකද්ද? ඔව් ස්වාමීන් වහන්සේ. ලෝකේ ඔයාගේ වයිෆ් හොයන්නේ සැනසීම. ඔයාගේ දරුවෝ හොයන්නේ සැනසීම. එතකොට ඔයාගේ ගමේ අය හොයන්නේ සැනසීම. රටේ වැඩිපුර මිනිස්සු හොයන්නේ සැනසීම. එතකොට ඔයත් හොයන්නේ සැනසීම නම් එතකොට ඒක බහුතරයක් කරන විදියට ටික දෙනෙක් කරන විදිය. ඒක බහුතරයක් නේ ස්වාමීන් වහන්සේ. ඒක අනුසෝතගාමී. එතකොට මම කියන්නේ ඒක නෙවෙයි. මම කියන්නේ කරදර හොයන්න කියලා. එතකොට ඔයා හොයන්නේ කරදර නම් ඔයාට ඔයාගේ අලුත් ව්‍යාපාරය පටන් ගත්ත එක ඔයා හොයන දේ ලබා දෙන එකක්ද හොයන දේ ලබා නොදෙන එකක්ද? ඒක තමයි සොයන දේ ඇත්තටම ලබා දෙන දෙයක්. ඇත්තටම ජීවිතේ කරදර හොයන්න. ජීවිතේ බර හොයන්න. ජීවිතේ අසහනය හොයන්න. සහනය හොයන්න එපා. ඒ සහනය හොයන මිනිස්සු පරදිනවා. හැමදාම පරාදයි. මොකද හැමදාම යාට නැති වෙන්නේ සහනයමයි. හැබැයි බර හොයන කරදර හොයන මිනිස්සුන්ට හැමතිස්සෙම මේවා ලැබෙනවා. ඉතින් යා හොයන දේ ලැබිච්ච කෙනා යාට සතුටු වෙන්නේ. තියෙන දේවල් හොයන්නේ නැති දේවල් හොයන්න යන්න එපා. දැන් මැණික් හොයන්න යන්නේ මෝඩයෝ. මම නම් හොයන්නේ ගල් බොරළු. මොකද බලපු ගමන් හම්බ වෙනවනේ. මැණිකක් හොයන්න ගියොත් යකෝ අවුරුදු කීයක් අට්ට කාලයක් හොයාගන්න වෙන. එතකොට මැණික හම්බු වෙන කම්ම දුකෙන්නේ හම්බු නැහැ කියපන්කො. ඊට පස්සේ කී දෙනෙක් කෙලහලා නැහැ. ඊටත් වඩා කරදරයිනේ. ඒ වගේද ගල් බොරළු. වාහනයක් පිරෙන්න දාගෙන ගියත් කවුරුවත් ඇහැක් කරලා බලන්නේ නැහැ. ඔව් ස්වාමීන් වහන්සේ. අන්න ඒ විදියට හිතන්න. ඒක හැමෝටම ඔයාට විතරක් නෙවෙයි බනහන ඔය හැමෝම මතක තියාගන්න. ඔයගොල්ලෝ සැනසීම හොයනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ තාම අර බහුතරයක් හිතන සිස්ටම් එකේ අය. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ චින්තනයේ ඉන්න අය නෙවෙයි. ඔයගොල්ලෝ හරියට කරදර. ඒ කරදර ආවම ඒවා ප්‍රතික්ෂේප කරන්න එපා. ඒවා සැනසීම හා සමානව දකින්න. සැනසීම හා කරදර කියන එක දෙකම ඔයාලගේ හිතේ තියෙන වටිනාකම් දෙකක් විතරයි. ඒ දෙක ගැනම මධ්‍යස්ත වෙන්න පුළුවන් නම් ඒ දෙකම එකයි. ඔව් ස්වාමීන් වහන්සේ. එකපාර ඔයාලට මධ්‍යස්ත වෙන්න බැරි නිසා තමයි මම කියන්නේ සැනසීම ප්‍රතික්ෂේප කරලා කරදර හොයන්න කියලා. මට ඔබ වහන්සේගේ මේ බණ අහන එකෙන් ස්වාමීන් වහන්සේ මේක කරගෙන යන්න පුදුම ශක්තියක් ලැබුණා. නැත්නම් මේක අන්කොමන් තින්කින් පැටර්න් එකක්නේ. ඔව් මෙලහට ස්වාමීන් වහන්සේ මම මේක මෙලහට නතර කරලා එහෙම නැත්තම්. එපා කිසි දෙයක් නතර කරන්න එපා. නතර වෙන්න ඉඩ අරින්න. නතර කරන්න එපා. නතර අපි නැති වෙනකොට අපිත් එක්ක සියල්ල නතර වෙලා යනවා එච්චර. තේන්න ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොමත් පිං ස්වාමීන් වහන්සේ. හරි. තව එක්කෙනෙක් ඉදිරිපත් වුණා නේද? ඉස්සෙල්ලා එයාට ප්‍රශ්නයක් කැමති නම් අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ. ඔව් කියන්නේ. මේ දැන් ස්වාමීන් වහන්සේ රහත් වෙලානේ ඉන්නේ. එතකොට දැන් මම කියන්නේ පරාර්ථය වෙනුවෙන් හැමදේම ස්වාමීන් වහන්සේ කරනවා හැමදේම කියන්නේ මිනිස්සු වෙනුවෙන් කරනවා. මං කිව්වේ දැන් හැමදේම නතර වෙලා නම් ඒවා කරන එකේ තේරුම මොකක්ද කියලා. දැන් මම දැන් ඔයා කියනනේ මම රහත් වෙලා කියලා. ඒතර මං කරන්නේ රහත් බව අත්හරිනවා. අයි පෘතජ්ජන වෙනවා. දැන් පෘතජ්ජන වුණා නම් කරන එකේ තියෙන මේක මොකද්ද? දැන් මිනිස්සේ පෘතජ්ජන වුණා නම් එයාට කරන එකේ තියෙන වටිනාකම මොකද්ද? කරන එකේ තේරු ඒකටත් මේකක් නෑ හිතාගන්න බෑ. ආන්නේ හිතාගන්න බැරි එකේ තමයි මම කරන්නේ. කියන්නේ තේරුමක් නැතුව ඔහේ කරනවද කියන්නේ අනිත් පරාර්ථය වෙනුවෙන් හැමදේම කරන්නේ ස්වාමීන් වහන්සේ. ඒක දැන් මම ඔයාලටනේ දේශනාවන්නේ කරන්නේ. මං කියනවා දැන් මගේ ගැනනේ ඇහුවේ. ඔව්. ඒ මගේ ගැන මං වැඩ කරන විදිය තමයි මම ඔයාට කිව්වේ. හැමදේම දැන් මම ඔයාට මෙහෙම දෙයක් කියන්න. ඔයාට ওই කතාව තේරෙන්නේ නැත්නම් මේ කතාව තේරුම් ගන්නකො. දැන් ඔයා දැකලා තියෙනවද පුංචි ළමයි බැලුම් වලට කටින් පිඹල හුලං ගහලා ඒක ගැට ගහගෙන බැලුම පුම්බ ගන්නවා. දැකලා තියෙනවද? ඔව්.
එතකොට එතන ගෙදර ඉන්න මිනිස්සුත් දන්නවා බැලුම ඇතුලේ තියෙන හුලං කියලා. ඒ ළමයිත් දන්නවා ඒගොල්ලෝ කටින් ගහලා හුලං ගහලා තමයි ඒක කරගත්තේ කියලා. එතකොට මේ ළමයි මේ බැලුම් වලින් සෙල්ලම් කරනවද? එහෙම නැත්නම් අපම බැලුම් වල තියෙන හුලං කියලා කොහේ හරි පැත්තකට දානවද? නැත්නම් සෙල්ලම් කරන ගමන් කල්පනා කරනවද මේ බැලුම් ඇතුලේ හුලන් නේද තියෙන්නේ බැලුම් ඇතුලේ හුලන් නේද තියෙන්නේ කියලා එහෙම හිතනවද? ඔව් දැන් ශ්‍රී ලංකාවේ ඒක තමයි මේ වගේ තමයි. ඔව් ඒක තමයි. ඔයා මට කියනවා ජීවිතේ කිසිම තේරුමක් නැහැ. ඒ බව හිත බකන් නිලාගෙන ඉඳපන් කියලා. මං එහෙම කරන්නේ නැහැ. ඒ තේරුමක් නැති හුලං අරන් බැලුම් වලට ගහ ගන්නවා. ගහගෙන ඉවරලා ඒවා සෙල්ලම් කරනවා එච්චරයි. දැන් ස්වාමීන් වහන්සේ හිත නැවැත්තුවාම දැන් අපිට සිතුවිලි එනවනේ එක එක ඒවලට ආස හිතෙනවා එක එක තියෙනවනේ එක එක බැඳෙනවනේ. දැන් කොච්චර දැන් මාත් අහනවා ස්වාමීන් වහන්සේගේ ධර්මය මොනවා වුණත් ඒක එක එක ඒවා කරන්නේත් හිතෙනවා කියන්නේ. ඉතින් මෙහෙමනේ බුදුදහම කොටස් තුනයි. ආස්වාදයේ ආදීනවේ නිස්තරණය. ඉතින් ඔයාගේ වයස කීයද? 28. ආයිති ඔයා ආස්වාදයේ පස්සේ දුවන කාලෙකනේ ඉන්නේ. ඒකනේ කරන්න හිතනවා කියන්නේ. ඉතින් ඔයා ඒක දැනගෙන කරන්න. කරාට පස්සේ ආදීනව හම්බ වෙයි. ඒක හොඳට අඳුර ගන්න. ඊට පස්සේ ඉතින් නිදහස හොයාගන්න. හොයන්න පුළුවන්. ඔයා නිදහස ලැබේවි. ආදීනවේ හොඳට ප්‍රත්‍යක්ෂ කරගත්තාම නිදහස ලැබෙනවා. හොඳයි. තව කාට හරි ප්‍රශ්න නැත්නම් ස්වාමීන් වහන්සේ අපේ වෙලාවත් හරි දැන් නම්. ඉතින් ඒක තමයි දැන් හැමෝටම කියන්නේ අර මේ පණිවිඩය නිකන් තේරුම් ගන්න. දැන් මම අපේ මහාන වෙලා මේ ළඟදිත් එක්කෙන කවුරුදු 5ක් විතර. එයා ඉල්ලා අහනවා මට සැනසීමක් නැහැ කියලා. ඉතින් මං අහුවා යකෝ මං ඔබ මහාන වෙන්න කලින් නේද කිව්වේ සැනසීම හොයන්න එපයි කියලා. එතකොට තමයි යාට මතක් වෙන්නේ. ඒ අර අපි සසර පුරුද්දට නැවතර පුරුදු චින්තන රටාවටම අහු වෙනවා. යහපත හොයනවා, හොඳ හොයනවා, ලාභ හොයනවා. දැන් අපි මේ රට කඩා වැටුණා කියන්නකො. අවංකව මේ රට කඩා වැටෙලා නැහැ. මේක නැති බංගස්ථාන වුණොත් අපේ හිත අපේ ආධ්‍යාත්මයට මොකුත් වෙන්නේ නැහැ. ඒක චලනය කරන්න බෑ. ඒක තමයි අපි ඉගෙන ගත්ත දහම. නමුත් මේ රටේ බහුතරයක් මිනිස්සු ඒක තේරුම් ගන්න හැකියාවක් නැහැ, ලැබිලත් නැහැ. නමුත් තේරුම් ගත්ත අයට අය කියන්නේ අපි ඍජුව දායක වෙනවා. මැදිහත් වෙන ඕන ප්‍රශ්නයකට ඒ කරන්ට් සිටුේෂන් එකේ මැදිහත් වෙනවා. එච්චරයි. ඒක එතනින් ඉවරයි. අපි නිෂ්ක්‍රීය පුද්ගලයෝ නෙවෙයි. අපි සක්‍රීයයි. හැබැයි සක්‍රීය වුණාට අතුල නෙවිලා එච්චරයි. අතුලට ඒක ගන්නෑ. එතන නිෂ්ක්‍රීයයි කියන්නේ මිනිස්සු නිෂ්ක්‍රීයයි එළියෙන්. හැබැයි අතුල සක්‍රීයයි. අතුල ගිනි ගන්නවා. ඉතින් මං කියන්නේ අතුලාන්තේ නිවා ගන්න. එළියෙන් හැම දෙයකම සක්‍රීය පුද්ගලයෙක් වශයෙන් දායක වෙන. ඒක හරි ලස්සන ලයිෆ් එකක්. උදාහරණයක් බුදුහාමුදුරුවෝ. බුද්ධත්වයට පත් වුණා. සියලු සත්‍ය අවබෝධ කරගත්තා. හැබැයි කොච්චර සක්‍රීයයිද කී දෙනෙක්ට බණ කියලා තියෙනවද? කී තැනක පයින් වැඩම කරලා තියෙනවද? බුදුහාමුදුරුවෝ මුලින්ම කරේ මොකද්ද? වාහන නැහැ. මට යන්න විදියක් නැහැ කියලා හිතාගෙන අර පස් දෙනා හොයාගෙන පයින් ගියා මාස 3ක්. කොච්චර සක්‍රීය මිනිස්සෙක්ද? දැන් අපි නම් හිතයි තෙල් නැහැ, පෙට්‍රල් නැහැ. අම්මට සිරි පොලිමේ ඉඳපන් මට කොළඹට යන්න වෙන්නේ නැහැ මේ වැඩේ කරන්න කියලා. එහෙම හිතුවනම් බුදුහාමුදුරුවෝ පස්සක තවස තාමත් අරහේ මේ තපස් රකින්නවා. ඉතින් එහෙම හිතන්න එපා. ඒ තමන් සක්‍රීයයි. අතුලාන්තේ නිවෙනවා. එළිය ගොඩක් එළියට ලොකු ශක්තියක් දෙනවා. ලෝකයේ ආලෝකමත් කරන්න. හරියට පරමාණු වගේ. ලොකු ශක්තියක් නිෂ්පාදනය කරලා එළියට දෙනවා. ඉතින් ඒ වගේ ජීවිතයක් හොයාගන්නේ. එහෙම ලස්සන දහමක් මේක හරියට තේරුම් ගන්න. මං කියන්නේ Tamanට පේන තැනක ගහලා තියාගන්න. මම විමුක්තිය හොයන එක අතහැරලා දැම්මා. මන්න සැනසීම හොයන එක අතහැරලා දැම්මා. මං ඒ වෙනුවට මගේ ආත්මය පරිත්‍යාග කරනවා. මං ඒ වෙනුවට කරදරම සොයාගෙන යනවා. කරදරම මට ලැබෙන්නේ. ඒ විදිහට තමන්ව බ්ලෙස් කරගන්න. එතකොට තමන් හිතන විදිය තේරෙනවා. තමන්ටම තේරෙනවා. එතකොට කරදරේට එක මහ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. තමන් සැනසීමෙන් ඉන්න හදනවා ගෙදර, මිනිස්සුගේ කට හදා ගන්න හදනවා, ළමයින්ගේ කට හදන්න හදනවා. උන් තමන් අකමැති දේවල්ම කියන තමන් ඔළුව අවුල් වෙනවා. ඉතින් මොකද්ද? එතකොට තමන් අර වෙන දේම පිළිගන්න පුළුවන් නම්, වෙන දේම එක්ස්පෙක්ට් කරා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ පණිවිඩය හරියටම තේරුම් ගන්න. නිතර අහගෙන යන එක විතරක් නෙවෙයි. ඒක තමන් තේරුම් ගැනීම, තමන් ඒක හරියට නිවැරදි කර ගැනීම, ඒක හරිම වටිනවා. ඒ නිසා නැත්තම් ගොඩක් මිනිස්සු තමන්ට ගැළපෙන තැන් තමයි හොයන්නේ. ගැළපෙන තැන් හොයන ජීවත් වෙන්න. අපි එහෙම හොයන්නේ නොගැළපෙන තැන් ගැළපෙන තැන් බවට පත් කරගන්න. නොගැළපීම් තියෙන ගොඩක් එක්ක ඉන්නවා. ගැළපගෙන වැඩ කරනවා එච්චරයි. ඒතර අපිට එතන තමයි හොඳම තැන. ඉතින් එහෙම පණිවිඩයක් අපි ලෙසන එක ඇත්තටම ලස්සන පණිවිඩයක්. ඒක හරියට තේරුම් ගන්න, ඒක තමන්ගේ ජීවිතයට ඇබ්සෝබ් කරගන්න. ඒ අනුතර මේ පණිවිඩයටවත් බැඳෙන්න එපා. ඉතින් එහෙම ඔබට
මම කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ශක්තිමත් කරගන්න. තමන්ගේ ලෝකයට ලැබෙන්න තියෙන යුතුයකම කරන්නත් මේ මම හිතන අද සාකච්ඡාව උපකාර වෙයි කියලා හිතනවා. ඉතින් හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම අවසාන වශයෙන් මතක් කරන්න ඕන අර ස්වාමීන් වහන්සේ කොමියුනිටි කිචන් එකේට සහභාගී වෙන්න කැමති අයට ඒවට දායක වෙන්න. ඔව් ඒකත් එහෙමයි. දැන් අපි එතන දැන් අපේ ගමේ නම් කොස් හරි කඩන් ජීවත් වෙන්න පුළුවන්. පොල් තියෙනවා, කොස් තියෙනවා, මිනිස්සුන්ට මොන හරි ගන්න. නමුත් නගර පද්ධති මම දැක්ක දේ තමයි නගර පද්ධති අල්ලපු ගෙවල් තාප්ප ගහලා වහලා ගිහිලා කොස් ගහත් උනා කඩා ගන්න දෙන්නේ නැහැ නේ. ඈ මිනිස්සු බලන්නේ කවුරුන් නැති වෙලා හොරකමට යමු. එතකොට බැලුවා මේ අවස්ථාවේදී මිනිස්සුන්ට මම ගෙවල් වලට කීපයක් පෞද්ගලිකව ගිහිල්ලා බැලුවා. එතකොට උයපු හට්ටි මම දැක්කා. ඒක කන විදිය ළමයි කන විදිය දැක්කා. ඊට පස්සේ ඉස්කෝලේ යන්න නැතුව ළමයි අසරණ වෙලා. එතකොට මට මොකද්ද කරන්න පුළුවන්? ඊට පස්සේ මම අපේ ඉන්න අයත් එක්ක කතා කරලා අපි බැලුවා ඒක ලේසි දෙයක් නෙවෙයි. අපි දෙමු 500කට 600කට කන්න කොහොම හරි. නැති වුණොත් අපි කිව්වේ අපි අපිට කට්ටිය මුදල් දෙන එක අඩු වුණොත් හරි නැති වුණොත් හරි අපි ප්ලෑන් කරලා තියෝනේ අපේ ටිපර් එක තියෙනවා පින්ඩ පාත ගිහිල්ලා බඩු එකතු කරන් ඒ සතියට දෙන්න. තාම එහෙම උනේ නෑ. මොකද ඕගොල්ලෝ බටහන අය ගොඩක් ඒකට උදව් කරලා තියුණේ මුදල් දාලා තිබුණා. ඒවෙන් දැන් කරගෙන යනවා. ඒතර අද මං හිතන්නේ අද 16 නේද? අද 16යි එක දිගට දැන් දවස් 16ක්. ඉතින් අපි බලනවා පුළුවන් තරම් අපිට පුළුවන් තරම් දැන් මම දැක්ක ඕස්ට්‍රේලියාවට ආපු වෙලාවේ මම එහෙම කැම කන තැනකට ගියා පර්ත් හරි මෙල්බන් හරි ඒකේ සල්ලි ගන්නෑ. ඕන කෙනෙක්ට ඇවිල්ලා ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පුළුවන්. ඕන කෙනෙක්ට කාලය යන්න පුළුවන්. තමන් ගාව යමක් තියෙනවා එතන දාලා දීලා යන්න පුළුවන්. ඒ වගේම තමන්ට ඕන නම් ඒ භාජන හොදන්න උයන්න පියන්න උදව් වෙන්න එන්න පුළුවන්. මම ඒක දැක්ක හරි පිරිසුදුවට පිළිවෙලට මෙල්බන් වලදී හරි පර්ත් වලදී හරි. මට එදත් හිතුණා දැන් මෙච්චර දියුණු රටක් කියලාත් මෙහෙම හදලා තියෙනවනේ. එතකොට මේ කවුරු හරි කුසගින්න ඉන්නවනම් මේ ප්‍රදේශෙ එතෙන්ට එන්න පුළුවන් කන්න. ඊළඟට මම මෙල්බන් වලදී සික් ටෙම්පල් වලට ගියා. සික් ටෙම්පල් එකට ඒ අරකට එහෙ තියෙන හරි ලස්සන චාරිත්‍රයක් ඕනම කෙනෙක්ට ඇවිල්ලා බිම ඉඳගෙන බෙදාගෙන වාඩි වෙලා කාලය යන්න පුළුවන්. ඒක මොන ආගමේද කවුද එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි දිල්ලාන්ට මතකයි අපි ගිහිල්ලා කාලා. මට එදාවලසත් හිතුණා ලංකාවේ මේ වගේ තැන් කීපයක් හදන්න පුළුවන්. ලංකාවේ ගොඩක් කුසගින්න ඉන්න මිනිස්සු ඉන්නවා. සල්ලි තියන අය ටික දෙනෙක් එකතු වෙලා දෙන්න පුළුවන් අය එකතු වෙලා එළවලු ඕන නම් එළවලු ගෙනත් දෙන්න පුළුවන්. ශ්‍රමය ඕන නම් ගෙනත් දෙන්න පුළුවන්. මෙහෙම තැනක් මේ ක්‍රියේට් කරන්න බැරිද ලංකාවේ කියලා. ඉතින් ඒක උත්සාහ කරා. ඒක මේ තමයි හොඳම අවස්ථාව කියලා මම හිතුවා. අපි ගමු ඉස්සරහට අපිට 500කටම දෙන්න බැරි වෙයි. අපි 100කට උනත් දෙන්න පුළුවන් බඩු තියුණොත් එහෙම හරි දෙනවා. ඉතින් ඒකට කීප දෙනෙක් වැඩට ගන්න උනා පඩියට. මොකද අර උයන්න දන්න අය ඉන්න එපා. හොඳට උයලා දෙන්න. ඉතින් අපි එළවලු 4යි බතුයි දෙනවා. මොකද අපිට මේ කාලේ මස් මාළු ඒවා දෙන්න බෑ. අපි බිත්තරයක් කරවල ටිකක් දෙන්න උපරිම උත්සාහ කරනවා. ළමයි ගොඩක් ළමයි ඇවිල්ලා කාලේ යනවා. ඒ ළමයි ගොඩක් සතුටින් කාලේ යනවා. මොකද ළමයි බඩගින්න තියන්න බැරි දෙමාපියෝ ගොඩක් සමහර අය කිලෝමීටර් 3-4 පුස් සයිකල් වලින් එක්කගෙන එනවා. මේක හොඳයි. ඒ ඔයාලා ඒකට උදව් කරන අය උදව් කරන්න. ඊට වඩා ඒක කෑම ඒ අවස්ථාවේ ඊට වඩා දෙයක් අපි මෙහෙද මම මේ අද ඉන්නේ මෙත්බෝසේ වෙන ගාල්ලේ. මෙහෙ කරයි යනවා. ඇත්තටම මේ අර ළමයි ගානකට ඉගෙන ගන්න අර A level වලින් අයින් වෙලා S2ක් S1ක් අරගෙන අයින් වෙච්ච ළමයි කම්මැලිකම නැති කරලා උදේ නැගිට්ටවලා ඒ ළමයින්ට කන්න බොන්න දීලා ඒ ළමයි ගයිඩ් කරලා හොඳ දක්ෂ නිපුණතාවයක් තියෙන ළමයි වශයෙන් බිහි කරන්න. ඒ වගේම පිනක් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේ ඉස්සරහට මහාන වෙන්න. ඒ දෙකම එක පැත්තකින් පොඩ්ඩක් ධර්මයේ කියලා දෙනවා. අනිත් පැත්තෙන් එයාට ගිහි ගෙදරට ගියොත් ජීවත් වෙන්න හොඳ නිපුණතාවයක් හදන එක. ඒ විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව ඊළඟට IT තමයි අපි මුල් කරගන්නේ. ඊළඟට කලාව. ඒ දේවල්. එතකොට අපි ඒක දැන් සම්පූර්ණ කෝස් එක හදලා තියෙන්නේ. දැන් ඒකේ නවාතැන් පහසුකම් ඉතා ඉක්මනට හදාගෙන යනවා. ඉතින් දැන් අපි දැන් ඊයේත් ඇවිල්ලා බැලුවා කාමර දැන් 10ක් හැදුවා. ඒකේ 40කට ඉන්න පුළුවන්. එක කාමරයක 4 දෙනෙක් ගානේ වගේ. එතකොට ඒත් ඇතුළ කපරාදු කරන්න බෑ. කපරාදු කරොත් අපිට ලක්ෂ 15ක් විතර යනවා. මේ අපි මේ බැලුවේ මැටි හරි හොයලා ගන්න. ඉතින් ඒ අඩුම පහසුකම් යටතේ ඒ ටික කරගෙන යනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ඇත්තට මේකට සහයෝගය දෙන්න. තව අපිට කාමර 25ක් විතර හදන් යන්න තියෙන කිචන් එකයි টয়ලට් පද්ධතිය හදන් යන්න තියෙනවා. ඉතින් ඒකට තමයි ඇත්තටම දැන් අතන කෑම හම්බුනේ නැතුනොත් අපිට පුළුවන් පින්ඩපාතේ තීන ගෙවල් වලට ගිහිල්ලා ඒ ටික අපි එකතු කරලා අපිට අර මිනිස්සුන්ට උයලා කොහොම හරි දෙන්න. මේ නමුත් මේ වැඩේට අපිට යම්කිසි මූල්‍යමය බාසුන් නැහිලගේ පඩිය ගැඩොල් කපා ගන්න ටික අනිත් ඒ පොලෝ කොන්ක්‍රීට් කරගන්න වයරින් බඩු ඒකට යම් මුදලක් යනවා. ඊට පස්සේ ළමයි දැන් ඉන්ටර්වයුව කරන්න ලෑස්ති වෙනවා. මොකද දැනටම ළමයි 20ක් විතර මේක අහලා කතා කරලා තියෙනවා අපි එන්නද කියලා. ඉතින් මම මේක බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට උත්සාහ කරනවා දැන් දැනටත් ගොඩාක් අධ්‍යාපනයේ මහාචාර්යවරු ගොඩක් කීප දෙනෙක්ම සම්බන්ධ වෙලා තියෙන උදව් කරන්න.
බලාපොරොත්තු වෙනවා දෙවෙනි අවුරුද්ද වෙනකොට ළමයි 500ක් ගන්න. පළවෙනි අවුරුද්ද 100ක්. ඊට පස්සේ ළමයි දෙවෙනි අවුරුද්දට පළවෙනි අවුරුද්දෙන් ඩිප්ලෝමා ලෙවල් එක ඉවර වෙනවා. දෙවෙනි අවුරුද්ද ඩිග්‍රී ලෙවල් එක. ඒ වෙනකොට දෙවෙනි අවුරුද්ද වෙනකොට ළමයි ඉතුරු 400ටත් කොහොම හරි නවාතැන් පහසුකම් හදලා ගන්න. ඉතින් ඒකට ඔයාලා කට්ටියට උදව් කරන්න පුළුවන් නම් අනාගතයේදී ඇත්තටම අපේ පන්සල මෙතනින් තියෙනවා. ඊට පස්සේ තව අක්කර 5ක් මේකට දැන් මම වෙන් කරා පන්සලේ තියෙන ඉඩමකින්. ඒ විශාල ළමයින්ට සේවය කරන අපි කියමු නාලන්දා විශ්වවිද්‍යාලය ඉස්සර තියුණානේ පාලම් හදන විදිය උගන්වලා තියෙනවා. තව ගොඩාක් දේවල් උගන්වලා තියෙනවා. ඒ වගේ තැනක් අපිට පත් කරගන්න පුළුවන්. ඒකට විශේෂයෙන්ම ඔයාලගේ උදව් බලාපොරොත්තු වෙනවා. මම මෙහෙම දෙයක්ත් කියන්නම්කෝ. මම ඇත්තටම මේ දැක්කා ඉන්දියාවට ගියාම හරි විශේෂ තැනක්. කිසිම අධ්‍යාපනයක් ලැබපු නැති මිනිස්සෙක් ඉස්කෝලයක් හදලා ඉන්දියාවේ. ඒක ඔයගොල්ලෝ දන්නවද දන්නේ මම බණටත් ඔය කතාව කියලා දෙන ඉන්දියාවට ගියොත් බලා ගන්න පුළුවන්. ඉන්දියාවේ ඉන්නවා මේ නගරයේ දොඩම් විකුණන වෙලෙන්දෙක් ඉඳලා තියෙනවා. මේ තාමත් එයා ජීවතුන් අතර ඉන්නවා. එයා දොඩම් විකුණනකොට සුද්ධ වෙවිලා දිල්ලි නගරයේ දොඩම් ගන්න හදනකොට ඉංග්‍රීසි කතා කරාට එයාට තේරෙන්නේ නැහැ. එයා කවදාවත් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. ඉංග්‍රීසි භාෂාව දන්නේ නැහැ. ඒතර මෙයාට එදා හිතෙනවලු අපේ ගම්වල කවදාවත් ඉස්කෝලයක් නැහැ. ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. අපේ ගමේ ඉංග්‍රීසි භාෂාව කාට හරි සල්ලි දීලා උගන්වන්න පුළුවන් නම් මට බැරි එකේ ඒ ළමයි හරි ඉගෙන ගනී කියලා. ඒතර එයා එදා ඉඳලා එයාගේ තරුණ කාලේ ඉඳලා දොඩම් විකුණලා දවසට එක වේලයි කෑම අරගෙන තියෙන්නේ. ඒ මුදල් එයා එකතු කරනවා අවුරුදු 15ක් හරි 25ක් හරි. මගේ ගොඩාක් Facebook එකේ යට මම ඒක දාලා තිබුණේ ලිපිය ඉන්දියාවේ පළවෙච්ච සිංහලට පරිවර්තනය කළා. එයා බඳිනවා දිල්ලි කාන්තාව. නමුත් ඒ ගෑනු කෙනාටත් එක වේලයි කන්න වෙන්නේ මොකද මෙයා සල්ලි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අවුරුදු 15ක් කියලා ගන්න. 15කට පස්සේ එයා නැවත එයාගේ ඉපදිච්ච ගම් ප්‍රදේශයට යනවා. ගිහිල්ලා එයා බාසුන් නැහි කෙනෙක් අල්ලගෙන ඊටාම ළමයි 25කට විතරක් ඉගෙන ගන්න පුළුවන් කාමරයක් හදනවා. එයා තමයි අත්තඩ දෙන්නේ. ඊට පස්සේ එයා ඉතුරු මුදල් ලබා දෙනවා වෙනත් ගමක කෙනෙක්ට. ඇවිල්ලා ඉන්දියාවේ ගොඩක් ගම්වල එකම ගුරුවරයා තමයි විෂයන් ඔක්කොම උගන්වන්නේ. මම දැක්ක ඉන්දියාවේ ගියාම මේක ගොඩාක් තැන්වල වෙරණ දෙයක්. ඉතින් අර ළමයි 25කට ඉගෙන ගන්න කියලා අරයා දැන් දිල්ලියට යනවා. ඒ සම්බ වෙන සල්ලි අර ගුරුවරයාට මාසික වශයෙන් පඩි ගෙවන උගන්වනවා. ඔහොම යනකොට මේ ගමේ ළමයි ඉංග්‍රීසි ගණිතය ඒ දේවල් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඕක පිළිබඳව ඩොකියුමන්ටරියක් කරනවා. ඇවිල්ලා එක ආයතනයකින් මේ නිවුස් පේපර් එකකින් ඒක මුළු ඉන්දියාව පුරාම යනවා. ඊට පස්සේ නැවත එතන ළමයි දැනට ඔයාලා ඉන්දියාව ගිහිල්ලා හොයාගෙන බලන ළමයි 5000කට වඩා ගන්න විශාල පාසලක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ මිනිස්සෙගේ පුංචි උත්සාහයක් අවුරුදු ගානක ධෛර්යයක් දැන් අද එතන ළමයි 5000කට වඩා සියලු අධ්‍යාපනය ලබා දෙනවා. ඉන්දියාව රජය කෙලිම මැදිහත් වෙනවා ඒකට. දැන් එයා වයසයි. දැන් එයාට ඕන වෙනවා විශ්වවිද්‍යාලයක් හදන්නේ ළමයින් එතනින් ගියාට පස්සේ. ඒකට එක අවුරුද්දක් ඇතුළත ඉන්දියාවේ ඉන්න ජනතාව යා ගැන දන්න මිනිස්සු එක අවුරුද්දක් ඇතුළත ඒ සියලු මුදල් එතෙන්ට එවලා තියෙනවා. හරිද? දැන් මේ දවස්වල මේ විශ්වවිද්‍යාලය ළමයි 10000කට වඩා ඉගෙන ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් ඒ ගමේ ඉදි වෙනවා. එතකොට මේක ඇත්ත කතාවක්. ඔයාලා අන්තර්ජාලයේ හරි ගහලා බලන්න මම කෙටියෙන් කිව්වේ ඉන්දියාවේ වගේ චරිත ගණනාවක් මම දැකලා තියෙනවා. කැලෑ හදපු අය, පාසල් හදපු අය. මම ගොඩක් සංචාරය කරන්නේ මේ වගේ ප්‍රදේශ වලට ඒක ස්ටඩි කරන්න මම ගිහිල්ලා තියෙනවා. එතකොට අර මනුස්සයා එදා දිල්ලි නගරේ පොඩි සිතුවිල්ලක් ඇති වෙන්න මගේ ගමේ ළමයි කීප දෙනෙක්ට මම කොහොම හරි මට ඉගෙන ගන්න බැරි වෙච්ච දේ කරන්න ඕන. ඒතර එයා ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. එයා උපාධිධාරියෙක් නෙවෙයි. එයාට ඇති වෙන එක පරාර්ථීය හැඟීමක් අද ළමයි ලක්ෂ ගානකගේ දැස් පාදන. එකෙන් ඉන්දියාවේ හිරගෙවල් වලට යන ප්‍රමාණය කොච්චර අඩු වෙනවද? ඉතින් ඒ වගේ තමයි මම හිතන්නේ මිනිස්සුන්ට ලොකු ශක්තියක් ඒක ඇතුලේ තියෙනවා අපි ඇතුලේ. අපිට අවශ්‍ය වෙන්නේ ඒකට වැඩ කරන එක, ඒකට මහන්සි වෙන එක, ඒකට කොච්චර මිනිස්සු ප්‍රතික්ෂේප කරත්, කොච්චර මිනිස්සු බැන වැදුනත් ඒකට ඒ වැඩේ කරගෙන යන්නේ. ඉතින් මම හිතන්නේ මම මේ වගේ දේවල් ඔයාලා දැකලා තියෙනවා මේ දැනට මම අසුරු කරපු කාලේ කොච්චර දේවල් කරාද කියලා ඊට කලින් අසුරු කරන්න කලින් කරපු ගොඩක් දේවල් ලංකාවේ තියෙනවා. ඉතින් මේකත් ඒ වගේ එකක්. මම හිතනවා මම උත්සාහ කරනවා මට කරන්න පුළුවන් කැපවීම කරගන්නවා මට එකතු කරගන්න පුළුවන් අය උපරිම එකතු කරගන්නවා. මම හිතනවා ළමයි 5000කට 10000කට ගොඩක් අයකට අර ගොඩක් තැන්වලදී උගන්වන්නේ මේ ළමයින්ට අයිතිවාසිකම් දිනා ගන්නනේ. මම මේකදී ඒක උගන්වන්නේ නැහැ. මම අරමුණ ළමයින්ගේ වෙනස් කරනවා. ළමයින්ට දැනුම දෙනවා, ශක්තිය දෙනවා, ජීවත් වෙන්න යමක් කරගන්න. එයාලට අයිතිවාසිකම් වෙනුවට තමන්ගේ ජීවිතේ පරිත්‍යාගය කරන්නේ කොහොමද? පරිත්‍යාගය තුළ ලස්සන ජීවිතයක් උදා කරගන්නේ කොහොමද කියලා මේ පණිවිඩය කියලා දෙනවා. දැනට මෙහි ඉන්න අයට ඒක කියලා දෙනවනේ. මේ මෙද්බෝසෙවනේ ඉන්න 50ක් 60ක් නිසා තමයි මේ ගොඩක් මෙහි වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ අයිතිවාසිකම් ඉල්ලනවා නම්
මට අරක ඕන මට මේක ඕන මට අරක ලැබෙන්න ඕන කියලා මට මේ දේවල් කරන්න බෑ. නමුත් ඒ පරාර්ථයෙන් සතුට වෙන පිරිසක් ඉන්න නිසා ලොකු දෙයක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් ඒ වගේ දරු පරපුරක් කොහොමද ලංකාවට දායාද කරන්නේ? කොහොමද ඒකට බෝධිසත්ව චර්යාව ඇතුල් කරන්නේ? ඒක මගේ මිෂන් එක. මම කොහොමද මම දන්නවා දේශනාවෙන් ඒක කරන විදිය. ඒ අතර ඒ ළමයා මෙහි යනකොට විශ්වවිද්‍යාලය වගේ ළමයෙක්ට වගේම දැනුම තියෙන ඒ වගේම රස්සාවක් කරන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් වශයෙන් එයාට එයාගේ ජීවිතේ උදව්වට ඒක අපි උගන්වනවා. ඒක ඔයාලට ඒකට උදව් කරන්න පුළුවන්. ඒකට අනිවාර්යෙන් ඔයාලගේ උදව් ඕන. එහෙම කරොත් අපිට හැකි ඉක්මනට ඒ වැඩපිළිවෙල කරන්න පුළුවන්. ඉතින් හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීනි. සනසනස